අයිබන්තේ නම් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. හරි අයිබෝන්. ලෙසඳුගේ දිග මැසේජ් එකක් හැමදාම මට එනවනේ නේද? හරි. එහෙනම් සියලු දෙනාටම පුතේ චුට්ටිත් පරක් වුණා නේද? ඔව් 2:43:41 වෙලා. හරි. ඒකට හේතුව මම දැන් කියන්න යන්නේ. ඒක තවත් පරක් වෙනවනේ ඔයාලට නේද? හරි. අපි අවසාන දවසේ මං හිතන්නේ අපි අමතර පන්තියක් දැම්මානේ ඔයාට මතක ඇති ඉස්කෝලේ නිමාඩු දුන්නේ මං හිතන්නේ 23 24 වෙනිදා උදේ නේද අමතර ක්ලාස් එකක් දාලා තිබුණා. එතකොට අන්න එදා දවසේ බලන්න තමන් ආවද නැද්ද නේද අපිට කරන් තියනවා. කරන් නැත්තම් මේ වැඩ කරන්න වෙන්නේ නැහැ. ඉතින් එදා දවසේ මම හිතන්නේ අවසානයේට අපි කතා කරා ඔයාගේ ජීවයේ රසායනික පදනමේ පළවෙනි කාබනික සංයෝගය මම මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන කාබනික සංයෝග අපි ගත්තොතින් නේද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලියික් අම්ල. ඔන්න හතර දෙනෙක් වලට මම හඳුන්වලා දුන්නානේ. එතකොට එතනින් ප්‍රධාන කාබනික සංයෝගයක් වන මොකක්ද? කාබෝහයිඩ්‍රේට් නේද? අන්නේ කාබෝහයිඩ්‍රේට් කියන කෙනා ටිකක් ලොකු පාඩමක් නේද? මොකද දවස් කීපයක් ගියා කාබෝහයිඩ්‍රේට් ගැන අපිට කතා කරන්න. එහෙනම් පුතේ කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධාන වර්ග තුන කියන්න බලන්න කවුරු හරි මට. එතන ඉන්නේ අන්තිම එක්කෙනා. කොටස් තුනකට බෙදුවානේ කාබෝහයිඩ්‍රේට් මොනවද? එක්කෙනෙක් කියන්න බලන්න මයික් එක වහලාද මම? වහලා නේද? ඔන්න ඇරියා. හරි. කියන්න බලන්න උතේ කාබෝහයිඩ්‍රේට් වර්ග තුන කියන්න මට. සැකරයිඩ් අන්න හරි. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් නේද? හරි. හැමෝටම මතකයි. එතකොට මම පුතේ මොනොසැකරයිඩ් කියලා කියන්නේ මතකයිද මොනොසැකරයිඩ් වර්ග තුන? කියන්න බලන්න මට. ග්ලූකෝස්, ගැලැක්ටෝස්, ෆ්‍රක්ටෝස් නේද? රයිට්. ඊළඟට කොහොමද පුතේ ඩයිසැකරයිඩ් එකක් හැදෙන්නේ? ඔය තට්ටු කරන එක්කෙනා ශබ්ද දාන එක්කෙනා මයික් එක දෙකක් එකතු වෙලා. මොනොසැකරයිඩ් දෙකක් එකට එකතු වෙලා. ඩයිසැකරයිඩ් එකක් හැදෙනකොට තව කෙනෙක් හැදෙනවා. කවුද? ජල අණුවක් පිට වෙනවා. හොඳයි. පුතේ එතකොට ඔය ඩයිසැකරයිඩ් එකට ඔයාට මතකද මම කිව්වා කවුද පුතේ චිරිචිරි ගාන සද්දයක් එවන්නේ මයික් එක අරගෙන ඉන්න කෙනෙක්. ඒක වහන්න අනිත් ළමයිටත් එනවා ඒ සද්දේ. ඩයිසැකරයිඩ් එකට ඕනම නේද? ඩයිසැකරයිඩ් වර්ග තුනක් වාට කියලා දීලා ඇති. කවුද ඒ තුන් දෙනා කියන බලන්න. අපිට ඉන්න ඩයිසැකරයිඩ් තුන. නේද? මොනොසැකරයිඩ් දෙන්නෙක් එකතු වෙලා හැදෙන ඩයිසැකරයිඩ් වර්ග තුනයි. එකක් තමයි පුතේ ලැක්ටෝස්, මෝල්ටෝස්, සුක්‍රෝස්. ඔයගොල්ලෝ හැදෙන විදිහ අපි එතකොට කතා කරා. හරිද? අමතර ක්ලාස් එකේදී ගිය සිකුරාදා උදේ. ඉතින් ආවේ නැති දරුවෝ ඉන්නවා නම් ඒවට අනිවාර්යයෙන්ම රෙකෝඩින් බලන්න. ඊට පස්සේ අපි ඉරිදා කණ්ඩායමේ දරුවන්ට එතෙන් සිට කතා කරා. ඔයාලට මම අද ඒ සිකුරාදා අමතර පන්තියේ දාපු තැන ඉඳන් තමයි කතා කරන්න යන්නේ. හරිද? අර සද්දේ දාන්නේ මිස් දිනිත්. දිනිත් මම අයින් කරනවා යා හොඳේ. ආපහු සද්දේ දැම්මොත්. බලමුකෝ ආපහු දැම්මොත් ඉන්නේ නේද? හෙට උදේ සයන්ස් ක්ලාස් නෑ පුතේ. හෙට උදේ නවත්තමු අපි නේද? පොඩක් බලන්නකෝ මැසේජ් එකක් ආවොතින් එන්න. ඒක මට තාම ෂුවර් එකක් නෑ. හෙට උදේ ක්ලාස් එක ගැන. හරි. ඒ නිසා. හරි. ඊට පස්සේ පුතේ අපි ගියා. මම අහන්න ගිය කතාව මට මතක නැතුණානේ.
ඔය දිනිත් තමයි සද්ද දාන්නේ මමත් දැන් දැක්කා. ඔව් එයා තමයි. දිනිති චමෝද්‍ය. දිනිති චමෝද්‍ය. දිනිති චමෝද්‍ය මොකද කරන්නේ පුතේ? පාඩමේ නෙමෙයි දින්නේ. දිනිති චමෝද්‍ය අන්න දැන් මයික් එක වහගත්තා. දැන් තමයි මයික් එක වහගත්තේ නේද? ටෙස්ට් එක කරනවද කොහෙද මිස්? ඔව් ඒක තමයි මයික් එක ටෙස්ට් කරනවද කොහෙද නේ පුතේ? සංගීත සංදර්ශනයක් කියලා හිතුවක් දන්නේ නැහනේ. දිනිති චමෝද්‍ය. ඔව් ඒක තමයි. හරි. ඔන්න බලන්න කවුද කියලා නේද? ගායිකාවක්ද දන්නේ නැහැ. අපි එහෙම වුණත් අවස්ථාව දෙමු නේද? අලුත් අවුරුද්දේ. එහෙම වුණොත් දෙමු අවසානයේට ටෙස්ට් කරලා මයික් එක සින්දුවක් කියන්න. 9 වසරේ ලින්ක් එකක් දාලා තිබ්බේ. 9 වසරේ ලින්ක් එක? දන්නේ නැද්ද? මම 9 වසරේ ලින්ක් එකක් දාලා තිබ්බද මේගොල්ලන්ට? එදා අඟහරුවාද තිබ්බ. අඟහරුවාදා. එහෙමද? වැරදිලා වින්ද පුතේ නා. දවස් දෙකක් ඔව්නේ ඔව් ඒක වැරදිලා පුතේ. මට ඇහුණා සර් කියන ඕගොල්ලන්ගේ පන්තියට වැරදිලා දාලා තිබිලා නේද? ඔව් වැරදිලාලු ඒක හොඳේ. සුද්ධ ජීවීන් ඉගෙන ගන්න ආපහුනේ. හරි. ඔන්නමයි පුතේ නම් අපි කතා බහ කරා එතකොට ඩයිසැකරයිඩයක් ජල විච්ඡේදනය කරෝතින් ආපහු අපිට ලබා ගන්න පුළුවන් මොනවද? මොනොසැකරයිඩය. ඔව්. ජල විච්ඡේදනය කරනකොට නිකම්ම වතුර දානවා කියලාද මං කිව්වේ නැත්නම් අම්ලයක් දාලා රත් කරනවා කියලාද? ඩයිසැකරයිඩ්. තනුකම්ලයක් දාලා රත් කර. ඔව්. ඩයිසැකරයිඩයට අම්ලයක් දාලා රත් කරනකොට ආපහු අපිට ඒ ඩයිසැකරයිඩය හැදිච්ච මොනොසැකරයිඩ ලබා ගන්න පුළුවන්. ඔන්න ඕවා හොඳ අවබෝධය තියෙන්න ඕනේ. පුතේ මම ඊළඟට ගියා පොලිසැකරයිඩ ගැන කතා කරන්න. මේ පොලිසැකරයිඩ අර දෙන්නටම වැඩිය වෙනස්. නේද? මොනොසැකරයිඩලා ඩයිසැකරයිඩලා දෙගොල්ලම හොඳ ස්පටික. නමුත් පොලිසැකරයිඩයා ස්පටික රූපී නෑ. ඔන්න වෙනස්කම්. ඊළඟට මම පුතේ මොනොසැකරයිඩලා ඩයිසැකරයිඩලා ජලයේ දිය වුණා. පොලිසැකරයිඩලා ජලයේ දිය වෙන්නේ නැහැ. හරිද? ඊළඟට ඒගොල්ලෝ පැණි රහයි. කවුද ඒගොල්ලෝ? මොනොසැකරයිඩලා ඩයිසැකරයිඩලා පැණි රසයි. නේද? සාමාන්‍ය සිද්ධිය. නමුත් මෙයාලා එක්කෙනෙක්වත් මයිත්තේ පැණි රස නැහැ. අපිට පොලිසැකරයිඩලා 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි සෙලියුලෝස්. ඊළඟට පිෂ්ඨය සහ ග්ලයිකෝජන් කියන අවස්ථා 3. හරිද? ඔන්න මම අවසානයේ කතා කරපු දේවල් ඔයාලට මතක් කරන්නේ. එතකොට පොලිසැකරයිඩ වලදී සෙලියුලෝස් හිටිය තැන මතකයිද? මේ තමයි වයිතේ ශාක සෛලයක්. හරිද? මේ ශාක සෛලයක බිත්තිය තමයි පුතේ මේ කොළ පාටින් තියෙන්නේ. ඉතින් ඔන්න අපි කිව්වා එදා මේ සෛල බිත්තියක් හැදිලා තියෙන ප්‍රධානතම සංඝටකය තමයි සෙලියුලෝස්. හරිද? ප්‍රධානතම සංඝටකය තමයි සෙලියුලෝස්. පැහැදිලිද? අහගෙන ඉන්න. එතකොට සෙලියුලෝස් කියලා කියන්නේ පුතේ මේ සෛල බිත්තියක් හදලා තියෙන නිසා මේ වචන අල්ලගන්න. විභාගෙට එනවා එහෙම. හරිද? අපි කියනවා ව්‍යුහමය. මේ ව්‍යුහය නේ මේ ව්‍යුහය සෛල බිත්තිය කියන්නේ ශාක සෛලවල සෛල බිත්තිය කියන්නේ පුතේ ඒ අදාළ ව්‍යුහය. අන් ව්‍යුහමය පොලිසැකරයිඩයක් බවට පත් වෙනවා. කවුද? සෙලියුලෝස්. හරිද? එහෙනම් අපේ සමහර පේපර්ස් වල ප්‍රශ්නවල මෙහිම අහලා තියෙනවා. පහත දැක්වෙන සංයෝග අතරින් ව්‍යුහමය පොලිසැකරයිඩය නැත්නම් ව්‍යුහමය කාබෝහයිඩ්‍රේටය. ඒතර දැනගන්න ඕනේ ව්‍යුහයක් හදලා තියෙන කාබෝහයිඩ්‍රේටය සෙලියුලෝස් කියලා. පැහැදිලිද? කොහෙද තියෙන්නේ? සෛල බිත්තියක. ඔන්න පුතේ කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම තමයි මට අද කතා කරන්න තියෙන්නේ මුලින්ම. එන එක වැදගත්කමක් තමයි මේක. විවිධ ස්ථානවල ව්‍යුහ
හදන්න පොලිසැකරයිඩ් ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙලා තියෙනවා. වෙන්න එක තැනක්. පැහැදිලිද? සෙලියුලෝස් වලින් තමයි සෛල විත්තිය හැදිලා තියෙන්නේ. ඊළඟට ඔන්න දරුවනේ. මේ තියෙන්නේ කැන්ඩි කොටන් වල නේද? මම මේවා පෙන්නුවා එදා අවසාන දවසේ. හරිද? වූල් ඒ කියන්නේ හන කැන්ඩි නේද? ඊළඟට පොල් කැන්ඩි තව මොනවද අපි කැන්ඩි ගන්න? අන්න ඒ සියල්ලමයි පුතේ සෙලියුලෝස්. හැබැයි ඔය සෙලියුලෝස් ජීර්ණය කරන එන්සයිම අපේ මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය තුල මම කිව්වා නෑ කියලා. වටිනාකමක් නෑ පුතේ අපි සෙලියුලෝස් ආහාර ගත්තට. හැබැයි වටිනාකමක් තියෙනවා මොකද්ද? මල බද්ධය වළක්වනවා අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුල. හරිද? ඒ කියන්නේ තන්තු බහුල ආහාර නේද? මේ තන්තු කියන්නේ පුතේ කෙඳි. එහෙනම් තන්තු බහුල ආහාර ගත්තම ජීර්ණය කරලා පෝෂණ සංඝටකයක් ලේවලට උරන්නේ නේ. හැබැයි මල බද්ධය වළක්වනවා ඔන්න ඔය තන්තු සහිත ආහාර ගත්තම. මතක තියාගන්න. එහෙනම් ඕනම කෙඳි නේද? පොල් කෙඳි, හන කෙඳි ඔය සියලු දේවල් හැදිලා තියෙන පුතේ සෙලියුලෝස් කියන පොලිසැකරයිඩය මගින් කියලා ඔන්න ඔයාට මතකයි. ඊළඟට පුතේ මම කතා කරා පිෂ්ඨය ගැන. දෙවෙනි එක්කෙනා. ඔන්න බලන්න අපි අවසානයේ වගුවක් තමයි පුරවලා ගියේ. ඔන්න පිෂ්ඨය තියෙන තැන් නේද? පිෂ්ඨය තියෙන තැන් තමයි මේ බත් පාන් රොටි පිට්ටු අර මේවා පොටේටෝස් නේද? අල ඒ කියන්නේ පුතේ ඔන්න අහගන්න මම ඒකේ විස්තරෙත් ඔයාලට කියන්නම්. සංචිත ආහාරවල සංචිත වෙලා තියෙනවා පිෂ්ඨය. ඒ කියන්නේ පුතේ පොලිසැකරයිඩ් අපි ගන්න ආහාරවල සංචිත පොලිසැකරයිඩයක් විදියට තමයි මේ පොලිසැකරයිඩය ඒවා පිෂ්ඨය ඔන්න තියෙන්නේ. හරිද? එහෙනම් සංචිත කෘත්‍යයක් කරනවා කාබෝහයිඩ්‍රේට්. අපේ විවිධ ආහාරවල ගබඩා වෙලා තියෙන්නේ අන්න පිෂ්ඨය. පැහැදිලිද? ඔන්න පුතේ තවත් වැදගත්කමක් තමයි ඒක. ඊළඟට තියෙන මේ සියලු දේවල් වල ධාන්‍ය වල හරිද? මේ හැම එකේම තියෙනවා එතකොට ඔන්න පිෂ්ඨය. ඊළඟට මම කතා කරා තුන්වෙනියා ගැන. තුන්වෙනියා තමයි ග්ලයිකෝජන් නේද? ග්ලයිකෝජන් පුතේ ශාකවල තිබුණට පිෂ්ඨය නේද? සත්තුන්ගේ සංචිත කෘත්‍යය ඉටු කරන්නේ ග්ලයිකෝජන්. කොහෙද තියෙන්නේ? අක්මාව. හරි අක්මාව. ඔන්න බලන්න ඔයා මේ වගුව ඉස්තැන් ටික පුරව ගත්තද කියලා අවසාන දවසේ. හරිද? පිටු අංක 7 වගුව බහු අවයවක සම්බන්ධ පහත වගුව සම්පූර්ණ කරන්න නේද? පළවෙනි එක්කෙනා සෙලියුලෝස් පවතින ස්ථාන. එතකොට ඔයා දන්නෝ කොහෙද කියලා මම දැන් පෙන්නුවා නේද? පවතින ස්ථාන කොහෙද? සෙලියුලෝස් තියෙන තැන් ශාක සෛල බිත්තිය. ලියන්න ඉක්මනට ලිව්වේ නැති අය ඒ ටික ලියලාද තියෙන්නේ හැමෝම? ලියක් නැති අය ඉන්නවා නම් ලියා ගන්න. උතේ ඊට පස්සේ අපි තව දවසක කණිජ ලවණ කරා හොඳින් නේද? තව දවසක කණිජ ලවණ කියන මාතෘකාවත් මම ඉවර කරලා තියෙන්නේ දැන්. බලන්න සමහර දරුවෝ හීනෙන් නැගිටලා වගේ තමන්ගේ පන්තියේ තියෙන දවසටම ඒ කියන්නේ බ්‍රහස්පතින් දෙන ළමයි බ්‍රහස්පතින්දම එනවා. අමතර දවසක් දැම්මාම ආවේ නැද්ද? හරිද? එතකොට පහුගිය දවසක අපි පුතේ කණිජ ලවණ මිනරල්ස් ගැන කතා කරා ටියුට් එකේ අවසාන හරිය තියෙන කොටසක්. ඒවා වීඩියෝ දාලා ඇත්තේ කවුරු හරි ඒවා ආවේ නැත්තම් ඔන්න මෙතනදී දැන් මට අහුවෙන්නේ ඔයාලා නේද? ඒවා බලන්න අනිවාර්යෙන්. නැත්තම් ඔයා කියලා කණිජ ලවණ අතහැරලා ගියානේ කියලා නෑ. කණිජ ලවණ කියන කොටස කරා හොඳේ. අමතර පන්ති මොකද පන්ති දෙක සමාන වුණේ නෑනේ ගිය සතියේ ඉරිදා මම වෙන පාඩමක් කරේ මේකේ ඉතුරු ටික අද ඔයගොල්ලන්ට කරන ටික. ඒතකොට සඳුදා දවසේ පන්තියේ තමයි අන්න කණිජ ලවණ ටික අපි කතා කරේ. ඒ නිසා ඔන්න කිසිම නේද 8 වසරේ 6 වසරේ වගේ පොඩියව වගේ ඉන්නවා නම් පන්තියට ඇයි මිස් අදරයි පන්ති තීද මිස් පේපර් ක්ලාස් එක අදරයි පන්තියේ තීද නෑලු අද නෑලු හොඳිට අද නෑලු හරි මිස් පන්තියේ තීද ෂුවර් එකටම හෙට පන්තිය
තියනවාද කියලා හෙට පන්තිත් නෑ. හරිනේ හරි යෂේ? මිස්. එහෙනම් අපිට හෙට නිවාඩුව. ඔව් හෙට නිවාඩුවක් ගන්න, අස් කරගන්න, ගෙවල් අස් කරගන්න නේද? ඒවා ටික අපි කරගමු. යනවා නම් කොයි හරි යන්න නේද? තියෙනවනේ මිස්. ඈ පුතේ? ජනවාරි පන්ති පටන් ගන්නනේ මිස් නේ. මේ සතියේ දැන් අපි ඔයාලගේ අපි දැක්කා සර් ඩෙස් හොදනවා මිස් අපේ පන්ති වල. ආ පන්ති වල ඩෙස් හොදනවා දැක්කා මිස් අපි සර්. ඔයාලා කියන දවස දැන් ස්ථිර වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ පුතේ අපේ ගෙදරට එන දරුවෝ ක්ලාස් එක තියෙන්නේ සෙනසුරාදා උදේ 7ට. සෙනසුරාදා උදේ 7 සිට 10 දක්වා ඔයාලගේ අලුත් 10 වසර ක්ලාස් එක මේ සතියේ ඒ කියන්නේ හෙට නෙමෙයි පළවෙනිදා නෙමෙයි ඊළඟ පළවෙනිදාට 7ක් එකතු කරාම කීයේ 8 වෙනිදා නේද? 8 වෙනි සෙනසුරාදා උදේ අපේ ගෙදරට වඩින්න ඕනි කට්ටිය. හරි නේද? උදේ 7 වෙනකොට එන්න. 7 සිට 10 ඊට කලින් එන්න 6:45 6:50 වෙනකොට ඇවිල්ලා ඈතින් වාඩි වෙන්න මාස් දාගෙන එන්න. එදාට එකට Google Sheet එකක් එවන්නම් පුතේ මේ ඒ වෙලාවට එන්න බැරි කවුරු හරි ඉන්නවා නම් එවලේ ඔන්ලයින් එක සෙට් කරලා තියෙනවා එහෙම උනොත් ගෙදර ඉඳන් දෙන්නම්. හරිද? ඉදින් මොකද? වදින් පළවෙනිදාට තීද නෑ පළවෙනිදා නෑ. පළවෙනිදාට නෑ. හරිද? අපි ආපහු මේ බ්‍රහස්පතින්දාත් ඔන්ලයින් එක තියෙනවා. ලබන බ්‍රහස්පතින්දා ඔන්ලයින් එක තියෙනවා. අන්න එදා තමයි අවසාන ඔන්ලයින් එක. බ්‍රහස්පතින්දා හවස මේ වගේ 3:00 5:00 තියෙනවා. එතන බ්‍රහස්පතින්දා ඔන්න ඔන්ලයින් කරාට පස්සෙත් සිකුරාදා අන්න සෙනසුරාදා. හරි. ඒ එන සෙනසුරාදා. ඒ සෙනසුරාදාට ඔයාට තියෙනවා අපේ ගෙදර ක්ලාස් එක අපි පටන් ගන්නවා ෆිසිකල්. එතකොට ගංගුලේ දරුවන්ට ක්ලාස් එක පටන් ගන්න දවස තමයි 10. එතන නෑ වගේ ගාව. මම ගංගුලේ පන්තියේ තියෙන වෙලාවට කියන්නම් මට මතක නෑ. කීයටද දැම්මේ කියලා. 10 වසර නේද? අලුත් 10 වසර දාපු වෙලාව. හරි. අපේ ගෙදර පන්තිය නම් මට මතකයි දැන්. සෙනසුරාදා කියලා ගංගුලේ පන්තිය මට මතක නෑ. ඒක ඔයාලට ඉරිදා. sorry. ඒක ඉරිදා නේද? ඔයාලගේ 9 වසර තිබිච්ච විදියටමයි ගංගුලේ 3:00 පැය 3ක් යනවා 6:00ට ඉවර වෙන්නේ 3:00 6:00 අපේ ගෙදර එක 7:10 හරිනේ ඔන්න පන්ති දෙක හරි එතකොට 6 වෙනිදා නිවාඩුද 6 කියන්නේ කවද්ද මිස් එතකොට ගංගුලටත් සර් විසිරෙන්න කරනවයි මම දැන් කිව්ව සිංහල අහන් හිටියේ මම කිව්වා පුතේ මේ සතියේ බ්‍රහස්පතින්දා මේ විදියටම ඔන්ලයින් තියෙනවා කියලා 6 වෙනිදා නිවාඩුද කියලා දාන එක්කෙනා අහන් හිටියේ නැති දරුවෙක්. මේ බ්‍රහස්පතින්දා තවන බ්‍රහස්පතින්දා ඔන්ලයින් එක තියෙනවා මේ වගේ. හරිද? ඊට පස්සේ බ්‍රහස්පතින්දා ඔන්ලයින් එක තියෙනවා ඒ බ්‍රහස්පතින්දා එන දරුවෝ එන්න. එතකොට ඒත් එක්කම ඒ සෙනසුරාදා පන්තිය තියෙනවා. ෆිසිකල් තියෙනවා. හරි නේද? මිස් එතකොට ගංගුලටත් සර් මිස් දෙන්නම ඉල්ලද කරන්නේ? එනවා ඔව්. දෙන්නම එන්න. හරි. මම එනවා එක්ක ඉස්සර වෙලා එහෙම නැත්නම් සර් එනවා ඉස්සර වෙලා. හරි චලිතයේ පාඩම ආරම්භ කරනවා දෙවෙනි පාඩම. ඒ වගේම මගේ පාඩමේ තව ඉතුරු වෙනවනේ නේද? මට තව වෙලාව මදි. මේකේ තියෙනවා තව මහා ගොඩක් මාගල වගේ. ඒ ටික අපි ඉවර කරනවා එතකොට ලබන ජනවාරි මාසය තුල. හරිද? හරි. ඒ විදිහට තමයි යන්නේ. එතකොට ඔන්න දවස් දෙක ස්ථිරයි පුතේ. ආයෙ වෙනස් කිරීම මුකුත් නැහැ හොඳේ. වෙනස් කරන්න කියන්නත් එපා. වෙනස් කරන්න විදියක් ඇත්තෙත් නෑ. ඔයාලගේ යන පන්ති මොනවා හරි කරලා වෙනස් කරගන්න. නැත්නම් ඔයාලට තමයි අවසානයේට පසුතැවෙන්න වෙන්නේ. මං හැමදාම කියනවනේ නේද? ඒ නිසා අපරාධ වෙනවා අපේ විද්‍යාපන්තියට ඔයාට එන්න බැරි වුණොත් ඒක ජාතික අපරාධයක් වේවි අවසානයේ 11 වසරට ගියාට පස්සේ ඔයාට ඒක තේරෙන්නේ. හරි. මොකද දැන් 10 වසරේ හිටියේ නැති අය ඔන්න 11 වසරට අලුතෙන් එනවා. 10 වසර නිල් එහෙම කරගන්න එපා 10 වසර ගැන මම ඔයාලට හොඳ ලෙක්චර් එකක් දීලා තමයි පටන් ගත්තේ. එහෙනම් පුතේ ඔන්න අපේ වගුව නේද? වගුවේ පවතින ස්ථාන කිව්වා සෛල බිත්තිය, ශාක සෛල බිත්තිය, ඒ වගේම ශාක කෙඳිවල ඔන්න මෙයා තියෙනවා. හරි නේද? ඒවා ටික
right ඊට පස්සේ මාර්ථේ පිෂ්ඨය ධාන්‍ය වර්ග අල වර්ග කොස් දෙල් ඒවයි සංචිත ආහාරයක් විදියට තියෙනවා නේද ඊළඟ වෙනත් කරුණු යටතේ අපි ලිව්වා එතන මොකක්ද ලිව්වේ වෙනත් කරුණු යටතේ ශාකවල ගබඩා කෙරෙන කාබෝහයිඩ්‍රේට වර්ගය පිෂ්ඨයයි එම වාක්‍යයක් ලියලා ඇති හරි ශාකවල ගබඩා කෙරෙන නෑ පුතේ ගඟුලේ පන්ති ඔන්ලයින් දෙන්නේ නෑ හොඳේ එහෙට උස්සන් යන්න බෑ පුතේ කැමරාවරෝ මේවා ඒ නිසා එහෙදි දෙන්නේ නෑ හරි වගුව ලිව්වා කියලා දානවා හරි එහෙනම් පුතේ ඔන්න ග්ලයිකෝජන් ගැනත් මං හිතන්නේ නේද ලියලා ඇත්තේ සියලු දෙනාම සත්ව අක්මාවේ සහ තව තැනක මං කිව්වා ඔයාට මොනවද පේශිවල නේද අපේ මාංශ පේශිවල මේකේ වැඩි වුණොත් ග්ලයිකෝජන් පේශිවල තැන්පත් කරනවා කියලා එහෙනම් ඔන්න පුතේ වගුව හරිනේ නේද ඊළඟට කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම තමයි කතා කරන්න තියෙන්නේ. හරි. ඔන්න බලන්න. පළවෙනි වැදගත්කම ඔයා දන්න දෙයක් තියෙන්නේ ඒත් මට කියන්න පොඩි කාලේ නම් කියපු දෙයක්. මේ තියෙන්නේ සෛලයක්. හරි. ඒතර අපේ ඇඟ හැදිලා තියෙන්නේ සත්ත්ව සෛල වලින්. ශාකයක් හැදිලා තියෙන්නේ මම පුතේ ශාක සෛල වලින්. හරි. ඉතින් මෙන්න මේ කියන ඕනම සෛලයක පුතේ මොකක්ද දන්නවද? ඇතුල් වෙන්න ඕනේ ග්ලූකෝස්. හරි ඕනම සෛලයකට ග්ලූකෝස් තමයි වැඩිපුරම ඇතුල් වෙන කෙනා. කොහොමද ඇතුල් වෙන්නේ? ඔයාලයි මගෙන් කොහොමද අපේ ඇඟේ සෛල වලට ග්ලූකෝස් ඇතුල් වෙන්නේ? පුතේ සෛල අතර හැමතැනම යනවා කවුද? කේශනාලිකා. රුධිර බට, චූටි බට සෛල අතරින් ඒවා තුල යන රුධිරය තුල අන්න තියෙනවා ග්ලූකෝස්. හරිද? අපේ ඇඟේ ආහාර ජීර්ණ පද්ධතියේදී ඇඟට උරා ගන්නවා කියන්නේ ලේ වලට තමයි පෝෂ්‍ය පදාර්ථ උරා ගන්න. එහෙනම් අන්න ග්ලූකෝස් සෛල වලට යනවා මදි. මෙයා විතරක් මදි. රතු රුධිර සෛල වල එනවා පුතේ තව කෙනෙක් එයා තමයි ඔක්සිජන්. ඒ ඔක්සිජන් නෙමෙයි ආවේ. හරිද? මේ තමයි පුතේ මයිටොකොන්ඩ්‍රියම්. ඒ මොකද්ද බොල? ඒ නේද? ඒ තමයි පුතේ ඔන්න මයිටොකොන්ඩ්‍රියම් කොහෙද තියෙන්නේ? මේ තියෙන්නේ රවුම් වෙලා සෛලයක් ඇතුළේ. අපි ඔයාට පොඩි දවස්වල ඉගෙනුවා සෛලයක් තුළ ශක්තිය නිපදවන ක්‍රියාවලිය තමයි ශ්වසනය. පුතේ ඔන්න දැන් ඔයා අලුතෙන් දැනගන්නවා මේ සෛලයක් තුළ මයිටොකොන්ඩ්‍රියම කියන නැනෝ ව්‍යුහයක් තුළ තමයි ශක්තිය නිෂ්පාදනය වෙන්නේ. එහෙනම් මේ මයිටොකොන්ඩ්‍රියම තුළට තමයි මේ ග්ලූකෝස් ඇතුල් වෙන්නේ. මදි. එයා විතරක් මදි. නේද? මෙයාට එන්න ඕනේ පුතේ ඔක්සිජන් වායුව මේ දෙන්නයි එකතු වෙලා ග්ලූකෝසුයි ඔක්සිජනුයි එකතු වෙලා තමයි ශක්තිය හදන්නේ මයිටොකොන්ඩ්‍රියා තුළ. එහෙනම් කවුද මේ ග්ලූකෝස් කියන්නේ? කාබෝහයිඩ්‍රේට් එක. මොනොසැකරයිඩ් එක. අන්න දරුවනේ එහෙනම් වැදගත්කමක් තියෙනවා කාබෝහයිඩ්‍රේට් වල. පුතේ මොකද්ද? ශක්ති ප්‍රභවයක් ලෙස දායක වෙනවා. ප්‍රභවයක් කියන්නේ ශක්ති ප්‍රභවයක් නම් ශක්තිය දෙන කෙනෙක්. අපි දන්නවා ආලෝක ප්‍රභවයක් කිව්වොත් කවුරුහරි ආලෝකය නිකුත් කරන කෙනෙක්. ධ්වනි ප්‍රභවයක් කියන්නේ පුතේ ධ්වනිය නිකුත් කරනවා නේද වස්තුවක්. එහෙනම් ශක්ති ප්‍රභවයක් විදියට කාබෝහයිඩ්‍රේට් ඔන්න වැදගත් වෙනවා. පැහැදිලිද? රයිට් අපි පළවෙනි එක ලියමු අංක 1. කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම කියන තැන මෙහෙම ලියන්න. පළවෙනි එක ලියන්න ශක්ති ප්‍රභවයක් ලෙස. අංක 1 ශක්ති ප්‍රභවයක් ලෙස. ශක්ති ප්‍රභවයක් ලෙස. ඉතින් ලියන්න තියර 1 2 3 4 කියලා දාපුවා නොසලකා හරිමු ඉඩ ඇතුව ලියන්න ඔයා ශක්ති ප්‍රභවයක් ලෙස කියලා ලියලා වෙන පාට පෑනක් ගන්න වෙන පෑනක් කරන් ලියන්න සෛල තුල එතනමද මිස්? ඔය එතනම ලියන්න. එතනම ඒ ශක්ති ප්‍රභවයක් කියන එක චුට්ටක් විස්තරයක් කරමු අපි.
සෛල තුල ග්ලූකෝස් එකේ ග්ලූකෝස් වෙන්න ඕනේ නැහැ පුතේ. මොනවා හරි වෙන මොනොසැකරයිඩ් අණුවක් කමන්නේ ෆ්‍රක්ටෝස් ගැලැක්ටෝස් ඕන එකක්. හොඳේ. වැඩිපුර ඉතින් ගන්න අපි ග්ලූකෝස්. ඒ නිසා අපි ග්ලූකෝස් දාලා ලියමු. සෛල තුල ග්ලූකෝස් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාවී පැනමාරු කරන්න ශක්තිය නිපදවයි. පුතේ වට වරහන් ඇතුලේ ලියා ගන්න මයිටොකොන්ඩ්‍රියා තුල වෙන බෝඩ් එකේ වචනේ තියෙනවා සෛලයක් තුල ශක්තිය නිපදවන්නේ කොහේද? මයිටොකොන්ඩ්‍රියා තුල. එතකොට ශක්තිය නිපදවන්න ග්ලූකෝස් වැය වෙනවා. ග්ලූකෝස් ඔක්සිජන් එක්ක එකතු වෙලා නේද? පුතේ ඔන්න ඔයාගේ අර රූපකලයේ ඇති අපේ මේ ශාක සෛලයක රූපයක්. ආන් ඒක උතන්ට අලව ගන්න මෙන්න මේ වගේ. මේ මං අලවලා තියෙන්නේ. හරි මෙන්න මේ රූපය අලව ගන්න. මේ රූපය මෙතන වැදගත්කමට අලවලා තියාගන්න. ඒ හරිය අයිලින් අලවන්න. ඒක අපි දෙවණියට කියනවා අංක 2. වැදගත්කම දෙවණි එක. මේක හරියට උතේ ශක්ති ප්‍රභවයක් ලෙස දායක වෙනවා. මිස් අංක දෙකේ රුලෙත් ලිව්වනේ මිස් ඉඩමදි වෙලා කමන්නේ. ඒක කමන්නේ. ඒ අංක ටික කපලා දාන්න. අපි ඊට පස්සේ ඔයා වෙනම ලියන්න. ඒ අංක 2 වෙනම. අංක 2 වෙනම ගන්න. හරිද? මොකක්ද මේ? අන්න පිෂ්ඨය විදියට ආහාරවල තියෙනවා. අන්න පුතේ කාබෝහයිඩ්‍රේට් වල තව වැදගත්කම සංචිත කාබෝහයිඩ්‍රේට් කියලා තමයි අපි මේවට කියන්නේ. සංචිත ආහාරයක් විදියට අපේ පරිසරය තුළ කාබෝහයිඩ්‍රේට් වර්ග තියෙනවා. පැහැදිලිද? රයිට්. අපි අංක 2 ලියමු. අංක 2 ලියන්න සංචිත ආහාර ලෙස. සංචිත ආහාරයක් ලෙස. ආහාර දෙක තුනක් ලියා ගන්න තියෙන වරහන් ඇතුලේ නැත්තම් උදාහරණ කියලා. බත්, පාන් සංචිත ආහාරයක් ලෙස වරහන් ඇතුලේ පිෂ්ඨය කියලා ලියන්න. පිෂ්ඨය තමයි සංචිත ආහාරයක් විදියට ආහාරවල තියෙන්නේ. සංචිත ආහාරයක් ලෙස වරහන් ඇතුලේ පිෂ්ඨය උදාහරණ දෙක තුනක් ලියන්න. බත්වල, ධාන්‍යවල නේද? එහෙම තියෙනවා. ඊළඟට තුන්වෙනි එක්කෙනා ඔන්න තුන්වෙනි වැදගත්කම. ඔන්න බලන්න. ඒකත් සංචිත ආහාරයක් නේද? ඒ කියන්නේ අර අපි කතා කරේ ශාකවලනේ පිෂ්ඨය තියෙන්නේ. මෙන්න සත්තුන්ගේ සංචිත ආහාරයක් විදියට අක්මාව තුල තියෙනවා ග්ලයිකෝජන්. තව තරුවක් දාලා අපි එතන ලියමු. සතුන්ගේ සංචිත ආහාරයක් ලෙස. සතුන්ගේ සංචිත ආහාර ලෙස වරහන් ඇතුලේ ග්ලයිකෝජන්. සතුන්ගේ සංචිත ආහාර ලෙස වරහන් ඇතුලේ ග්ලයිකෝජන්. අල්ගා යන්න ග්ලයිකෝජන් ඇත. ඔන්න සංචිත ආහාර විදියට ශාකවලක් තියෙනවා. ඒ පිෂ්ඨය නේද? සත්තුන්ගේ තියෙන්නේ ග්ලයිකෝජන් විදියට. සංචිත පොලිසැකරයිඩයක්. හරිද? සංචිත පොලිසැකරයිඩයක්. එනකොට වෙන ප්‍රශ්න එන්න පුළුවන් මේ විදියට. ශාකවල සංචිත ආහාරය වන්නේ කවුද? පිෂ්ඨය. සතුන්ගේ සංචිත ආහාරය වන්නේ කවුද? ග්ලයිකෝජන්. හරිද? ශක්ති ප්‍රභවයක් විදියට දායක වෙන්නේ කවුද? ග්ලූකෝස්. ඔන්න ඔය ටික මතක තියෙන්න ඕන. ඊළඟට 4 වෙනි. 4 අන්න. පුතේ ජීවීන්ගේ අපි ජීවීන් කියන එක උතන අච්චුපතේ ඇත්තටම මේ වාක්‍ය මට නම් වැරදි. ජීවීන් නැතුව මොකද සත්ත්ව සෛල වලමයි පුතේ සෛල බිත්ති නේ. හරි සත්ත්ව සෛලයක් ගත්තොත් සෙල් වෝල් එකක් නේ සෛල බිත්තිය. සෛල බිත්ති තියෙන්නේ ශාක සෛල වල විතරයි. එහෙනම් අතන්ට ජීවීන්ගේ නැතුව
ශාකසෛල බිත්තිය හදන්න සෙලියුලෝස් දායක වෙලා තියෙනවා නේද? ඒ කියන්නේ ව්‍යුහමය පොලිසැකරයිඩයක් විදියට ව්‍යුහමය කෘත්‍ය ඉටු කරනවා. සංචිත කෘත්‍ය ඉටු කරනවා කාබෝහයිඩ්‍රේට. ව්‍යුහමය කෘත්‍ය ඉටු කරනවා මෙන්න ව්‍යුහය සෙල් වෝල් එක. පැහැදිලිද? ශාකසෛල බිත්තිය. අංක 4 දාලා ලියන්න ඔයා. අංක 4 දාලා ඔක ජීවීන්ගේ සෛල බිත්ති කියලා අච්චු පොතේ ඇත්තේ ඒක අපි හදලා ලියමු. නැත්නම් මෙහෙම ලියන්න ජීවීන්ගේ කියලා වරහන් විතර ශාක කියලා දාන්න. එහෙම හොඳයි. ජීවීන්ගේ කියලා ලියලා ඒ මිස් තුන්වෙනි එකටනේ. ඔව් ඔයා ඉලක්කම් දාලා ලියන්න කමන්නේ. හරිද? ජීවීන්ගේ වරහන් විතර පුතේ ශාක ජීවීන්ගේ වරහන් විතර ශාක හරි නේද? සෛල බිත්තිය නිර්මාණය කිරීමට සෛල බිත්තිය නිර්මාණය කිරීමට වෙන පාටකින් ලියන ඉස්සරහින් ඉරි කැල්ලක් ගහලා සෙලියුලෝස් කියලා. එතකොට මතක් වෙනවනේ. සෙලියුලෝස්. ශාකසෛල බිත්තිය එතකොට අන්න සෙලියුලෝස්. ඔන්න පුතේ ඔය රූපේ තමයි මම කිය අලවන්න කියලා එතන පැත්තෙන් අලව ගන්න. හොඳේ? වැදගත්කම කියන තැන මේ මෙතන මේ වගේ අලව ගන්න. හරි. තව එකක් කියලා දෙන්න තියෙනවා අපේ කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කමක් විදියට. මේ බලන්න. ඔයාට මම ඒක තාම උගන්වලා නැහැ. ඒක තමයි වැඩේ. උගන්වලා නැහැ කියන්නේ පුතේ හතරවෙනි කාබනික සංයෝග වර්ගයේ මතකයි නියුක්ලියික් අම්ල නේද? අපි එතනදි වැඩිපුර කතා කරනවා. දැන් මම ටිකක් කියලා දෙන්නම්. ටිකක්. හරි. නියුක්ලියික් අම්ල ඔන්න බලන්න. ආන්න සෛලයක් ආවා. පුතේ සෛලයක මේ මැද ඉන්න එක්කෙනා හරියට ඉස්කෝලේ ප්‍රින්සිපල් වගේ. ඒ කියන්නේ නේද? එයා තමයි ඉස්කෝලේ පාලනය කරන ප්‍රින්සිපල් මැඩම් හරි ප්‍රින්සිපල් සර් හරි. ඒ වගේ අපේ සෛලයක හැම වැඩකිඩම පාලනය කරන්නේ අන දෙන්නේ මයිතේ න්‍යෂ්ටිය. හැම සෛලයකම න්‍යෂ්ටි නේ. උදාහරණයක් රතු රුධිරාණු සෛලවල න්‍යෂ්ටි නේ. ඒවා පිරීලා තියෙන හිමොග්ලොබින් වර්ණකය ඔක්සිජන් පටවගෙන යනවා. න්‍යෂ්ටිය තියෙන තැන එයා හිමොග්ලොබින් වර්ණකය දාගෙන ඒක ප්‍රෝටීනයක් උතේ හිමොග්ලොබින් කියන්නේ. ඉතින් න්‍යෂ්ටි හැම සෛලයකම නේ කියලා මතක තියාගන්න. එතකොට මෙන්න මේ න්‍යෂ්ටිය ඇතුළට අපි ගිහිල්ලා බැලුවොත් මෙන්න බොලේ තියෙන ඒවා. උතේ ඔයා අහලා තියෙනවද ක්‍රෝමසෝම්ස් නැත්නම් වර්ණදේහ නේද? මොනවද වර්ණදේහ ගැන අහලා තියෙන මේ ශාකසෛලයක්. පුතේ ශාකසෛලයක න්‍යෂ්ටිය පොඩ්ඩක් කෙලවරට තල්ලු වෙලා තියෙන හේතුව තමයි මේ මැද තියෙන පුතේ විශාල රික්තකයක්. ඔක වෙනසක්. අපි ඔයාගේ 10 වසරේ 6 වෙනි පාඩම පළවෙනි වාරයේ අන්තිම පාඩම තමයි සෛල පාඩම. ඒකෙදි මේ වෙනස්කම් කතා කරනවා හරියට. මේක ඇතුලේ තියෙන මොනවද? මේ ගොල්ඩි දේහ අන්තප්ලාස්මීය ජාලිකා බුදු අම්මෝ නේද? එදාට කියමු. එකක් දන්නවද? මයිටොකොන්ඩ්‍රියා. ශක්තිය හදන්නේ නේද? මයිටොකොන්ඩ්‍රියා තුල. අන්නුදේ. එහෙනම් මේ වගේ ගොඩක් තියෙනවා ඉන්ද්‍රිකා මට ඔයාලට කියලා දෙන්න. එතකොට මේ ඕනම ශෛලයක න්‍යෂ්ටියක් තුල වර්ණදේහ තියෙනවා. වර්ණදේහ. ඉතින් ඔය වර්ණදේහයක් දිගාලින් අන්න න්‍යෂ්ටිය හොඳේ. ඔය රවුම්ගෙන් කාපාටි න්‍යෂ්ටිය. මෙන්න පුතේ ඔය වර්ණදේහයක් ඇදලා මෙන්න වර්ණදේහයක්. මේ ඇතුලේ තිබිච්ච වර්ණදේහයක්. මේ පෙන්නලා තියෙන න්‍යෂ්ටියේ තියෙන වර්ණදේහ. වර්ණදේහ දෙක යුගලණය වෙලා තියෙන්නේ. ඒ කොහොමද? අම්මගෙන් එනවා පුතේ ඔයාට වර්ණදේහ 23ක්. තාත්තගෙන් එනවා ඔයාට වර්ණදේහ 23ක්. ඔක්කොම පුතේ 46යි. මිනිසාගේ වර්ණදේහ සංඛ්‍යාව නියතයක්. යුගල් 23යි තියෙන්නේ. ඒ කියන්නේ තනි තනියෙන් ගත්තොත් 46ක්. 46න් අම්මා දෙනවා 23ක් ඔයාට. තාත්තා දෙනවා 23ක්. ඔය වර්ණදේහ වල තමයි ඔයාගේ මුළු පරම්පරාවෙම පැටිකිරියම ඔක්කොම ලක්ෂණ තියෙන්නේ. පුතේ එහෙනම් ඔයාගේ පාත තීරණය කරලා තියෙන ඥාණය
ඔයාගේ සමේ පැහැ, ඔයාගේ හිසකෙස්, ඔයාගේ ඔය තියෙන හැම ලක්ෂණයක්ම ඔක්කොම බැංකුව, ලක්ෂණ බැංකුව තමයි මේ වර්ණ දේහ. ඒව තුල ඥාන පුතේ. ඉතින් මේ වර්ණ දේහයක් දිග ඇරියම මෙන්නමයි පුතේ දිග යෝධ 90ක් එනවා. අපි මේවට කියනවා නියුක්ලික් අම්ල කියලා. පුතේ මේ ලෝකේ නියුක්ලික් අම්ල වර්ග දෙකයි තියෙන්නේ. එතකොට ප්‍රවේණික තොරතුරු ගබඩා කරලා තියෙන්නේ පුතේ DNA වල. DNA වල මේ තියෙන DNA එකක් ද්විත්ව දාමයක් පුතේ. දකුණු පැත්තට ඇඹරිලා යන ද්විත්ව දාමයක්. හරිද? නමුත් RNA කියන්නේ තනි දාමයක්. ඔය කොවිඩ් වෛරසය තුල එයාගේ හැමතිස්සෙම මේ ප්‍රවේණික තොරතුරු කොවිඩ් ගේ වෙනස් වෙන්න හේතුව එන්නතක් ඇදුවට වැඩක් නෑ. ඒක වෙනස් වෙනවා. හේතුව එයාගේ තියෙන RNA එකක්. RNA එකක් හැමතිස්සෙම ලක්ෂණ වෙනස් වෙනවා. නමුත් DNA වල එහෙම නෑ. හරිද? දැන් අපි එකපාරට අපේ ප්‍රවේණික තොරතුරු එහෙම වෙනස් වෙන්නේ නෑ නේද? අපේ ඔයාගේ තාත්තගේ අම්මගේ තිබිච්ච වාගේ එක පරම්පරාවේ වෙන ඊට කලින් තිබිච්ච ලක්ෂණ තමයි ඔයාට එන්නේ. නිකන් මෙහෙම හිතනවා අම්මයි තාත්තයි මිටි ඔයා උසයි. බලද්දි ඔයාගේ පරම්පරාවේ 100 උසයි. අන්න ඒ ඥානය ඇවිත් තියෙන පුතේ මුණු පුරාට. එහෙම තාත්තා ගාව තිබිච්ච සැඟවිච්ච ඥානයක් ඔයා තුලින් ඉස්මතු වෙනවා. පැහැදිලි? හරි. ඒව අපි කතා කරනවා ලස්සන පාඩමක් තියෙනවා. 10 පන්තියේ දෙවනි වාරේ අන්තිම පාඩම ප්‍රවේණි විද්‍යාව. ඔන්න කොහොමද වාට ලක්ෂණ ගලාගෙන ආවේ? මේ ඥාන වලින් කොහොමද මේ එන්නේ? අපි ගෑනු වෙන්නේ කොහොමද? අපි පිරිමි වෙන්නේ කොහොමද? ඔක්කොම කියලා දෙනවා ඉවසගෙන ඉන්න. හරිද? ප්‍රවේණි විද්‍යාව තුල දෙවනි පොතේ තියෙන පුතේ පාඩම 10 වසරේ. ඉතින් ඔන්න මෙන්න නියුක්ලික් අම්ලයක්. පුතේ මේ නියුක්ලික් අම්ලයක අපි ටිකක් ලොකු කරලා ගමු. මේ පේන්නේ වාට නියුක්ලික් අම්ලය. මේ වර්ණ දේහ මේ අභිනව. මේ මෙන්න මේ හැදෙන්නේ මේ DNA එක. ඉතින් මේ DNA වල තමයි ඥාන තියෙන්නේ. බණින්නේ නේද සමහරවිට ඥාන වල වැරද්ද අර අසරණ අම්මයි තාත්තයි නිකන් බැනුම් අහනවා. කොල්ලා හරිම කවුරු හරි වැරද්දක් කරා නේද? ඔය ඥාන වල හැටි. ඔය ඥාන අරයාගේ ඥාන මෙයාගේ ඥාන. අනේ දෙයියනේ ඉති කරන්න දෙයක් නැහැ බැනුම් අහන්න වෙනවා නෝටි වැඩ කරානේ. අන්න වයිපතේ මේ DNA කියන්නේ එතකොට නියුක්ලික් අම්ලයක්. පුතේ මේ නියුක්ලික් අම්ලවල සංඝටක වල බලන්න ලස්සන DNA දැක්කද? DNA අර අපි DNA කතා කරද්දී මම ආයි වැඩිපුර කියලා දෙනවා. මට මෙතනට ඕන පොඩ්ඩ විතරයි දැන් මම කියන්නේ. ඉතින් මෙන්න DNA අණු. ඒකේ අණුක ව්‍යුහය තමයි මේ. අණුක. දැන් මේ තියෙන නිකන් පටි වගේ. ඇත්තටම අපි DNA එක ඉස්කෝලේ ගියාම ප්‍රශ්න කළේ පොත්ත ඉල්ලගෙන බලන්න. හරියට බලන්න. හරිද? right. මේ තියෙන්නේ පුතේ මේ මොනවද ඔයාලට පේන මෙන්න මේ කොටස්. හොඳේ මම ඒවා highlight කරන්න. දැක්ක ඒ තමයි මම තේරියා වෙසක් කූඩු වගේ පේන්නේ වාට නේද? රතු කහ පාට රතු දෙන්නේ නිල් කහ කොළ පාට දෙන්නෙක් ඉන්නවා මෙතන මේ ඒ කියන්නේ මේ එක පැත්තක් හරි දාම දෙකක් තියෙන්නේ. දාම දෙක තමයි දක්ෂිනාවර්තව වෙලිලා යන්නේ මේ එකක් හැදෙන්නේ. එතකොට මේ එක දාමයක් ගත්තම වයිපුතේ ඒකේ තියනවා ඔන්න මම එක්කෙනෙක් ලොකු කරලා පෙන්නන්නම්. දැක්කද මේ වෙසක් කූඩු පුතේ ඒ තමයි කාබන් පහක් තියෙන සීනි එක. අන්න ට්‍රැක් එකට ආවේ මං දැන් ඔයාලට. පුතේ සීනි කියන්නේ කාබෝහයිඩ්‍රේට් නේද? එහෙනම් මෙන්න පෙන්ටෝස් සීනි කියලා කියන්නේ අපි කාබන් පහේ සීනි. ඒ කියන්නේ දෙමේ එක ඉලක්කයක් කියන්නේ එක කාබන් එකක්. දැන් ගණන් කරමු 1යි 2යි 3යි 4යි අන්න 5. පෙන්ටෝස් සීනි. මම නම් දෙකක් කියන්නම් ඔයාලට DNA කරනකොටත් කියන්නම්. වර්ග දෙකක් තියෙනවා පුතේ සීනි කාණ්ඩ. ඔන්න එනම් ඔයාලට පේනවා අපේ නියුක්ලික් අම්ලවල කාබෝහයිඩ්‍රේට් තියෙන තැනක් තියෙනවා. මොකද්ද? සීනි කාණ්ඩය. පුතේ මේ වගේ එකකට අපි කියනවා
නියුක්ලියෝටයිඩ් එකක් කියලා. ඒ කියන්නේ පොඩිම අපේ DNA එකක් හැදිලා තියෙන RNA එකක් හැදිලා තියෙන කුඩාම අණු. අර ඔයාලට මතකනේ කාබෝහයිඩ්‍රේට් හැදෙන මොනොසැකරයිඩ් වලින්. අන්න ඒ වගේ. ඒ කියන්නේ නියුක්ලියෝටයිඩ් එකක් තමයි නියුක්ලික් අම්ලයක තැනුම් ඒකකය. උතේ මේවා මහා ගොඩක්. ඔන්න දැන් ඔයාලට තේරෙයි මම මේ රූපය ආයි දානවා. මේ තියෙන පුතේ නම් එක නියුක්ලියෝටයිඩ් එකක් 2යි 3යි 4යි ඔහොමම නියුක්ලියෝටයිඩ් රාශියක් තමයි එක නියුක්ලික් අම්ලයක් බවට පත් වෙන්නේ. තේරුණාද? රයිට්. ඔන්න එනම් පුතේ මේවැයි තියෙනවා කාබෝහයිඩ්‍රේට් කියන එක. හරිද? ඔතනින් පස්සේ විස්තර මම ඔයාලට නියුක්ලික් අම්ල කතා කරද්දි කියලා දෙන්නම්. දැන් කිව්වට නැත්තම් රට පැවෙනෝ නියුක්ලියෝටයිඩ් කිව්වා මම එක එක වචන කිව්වා. නේද? අපි ආපහු ඒක හිමීට කතා කරමු හොඳේ වෙන දවසක. මේ පාඩමේ අවසාන හරිය තියෙන කාබනික සංයෝගවල. අපි ලියමු තේ අංක කීයද වගේ? 5ද 4ද? දාලා ලියන්න. හරි. අපේ කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම ඔව් ලියන්න නියුක්ලික් අම්ලවල සංඝටකයක් ලෙස. නියුක්ලික් අම්ලවල නියුක්ලික් හරියට බලාගෙන ලියන්න. නියුක්ලික් අම්ලවල සංඝටකයක් ලෙස. සංඝටකයක් ලෙස. පුතේ එතන ලියන්න වරහන් ඇතුලේ පෙන්ටෝස් සීනි කාණ්ඩය. පෙන්ටෝස් කියන්නේ පෙන්ටා කියන්නේ පහ පුතේ. පෙන්ටෝස් සීනි කාණ්ඩය. පෙන්ටෝස් සීනි කාණ්ඩය වර්ග දෙකක් තියෙනවා. ඩීऑක්සිරයිබෝස් රයිබෝස් අම්මෝ මොනවද නේද? ඒව පස්සේ කියමු දැන් ඕනේ. හරිද? පෙන්ටෝස් සීනි කාණ්ඩය කියලා වරහන් ඇතුලේ ලියාගන්න. ඔන්නේ නම් නියුක්ලික් අම්ලවල කාබෝහයිඩ්‍රේට් තියෙනවා. පැහැදිලිද? එනම් තේ කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම් ටික මොනවද? සංචිත කෘත්‍ය කරනවා. පිෂ්ඨය ග්ලයිකෝජන් නේද? සත්තුන්ගේ නම් ග්ලයිකෝජන් ශාකවල පිෂ්ඨය. ඊළඟට සමහර තැන්වල ව්‍යුහ හදන්න ගියා. ව්‍යුහමය පොලිසැකරයිඩ්. සෙලියුලෝස් ශාක සෛල බිත්තිය. ඊළඟට අපේ ඕනම ජීවී සෛලයක් තුළ ශක්ති ප්‍රභවයක් විදියට ග්ලූකෝස් දායක වුණා. ශක්තිය නිපදවන්න මයිටොකොන්ඩ්‍රියා ඇතුලේ නේද? අන්න කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා. ඊළඟට අවසාන වශයෙන් නියුක්ලික් අම්ලවල සංඝටකයක් විදියට ඒ කියන්නේ පෙන්ටෝස් සීනි කාණ්ඩය තියෙනවා. එහෙනම් නියුක්ලික් අම්ලවල කාබෝහයිඩ්‍රේට් තියෙනවා. අන්න පුතේ කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම් ටික තමයි අපි ඔය කතා කරේ. ගැටලු තියෙනවා නම් අහන්න මගින්. ඒ සම්බන්ධව දැන් කියලා දුන්න වැදගත්කම සම්බන්ධයෙන් මොනවා හරි වාට තේරුනේ නැති තැනක් හරි ප්‍රශ්න කරන්න ඕන තැනක් හරි ඉක්මනට අහන තැනක් නැත්තම් තේරුණාද හොඳට? අවුලක් නැද්ද? හරිද පුතේ? කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම් දෙකක් ලියන්න කිව්වොත් පුළුවන්ද? පුළුවන් මිස්. පුළුවන් ටීචර්. ඔව් එකක් තමයි අහගන්න. යෂෙන්ට පොඩ්ඩක් ආයි කියන්න කියනවා. කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම් තමයි පුතේ නම් එකක් තමයි අපි කිව්වා ශක්ති ප්‍රභවයක් විදියට නේද? ශක්ති ප්‍රභවයක්. ඔන්න බලන්න මම ආයෙත් ගාලා මතක් කරගෙන යන්නම්. ශක්ති ප්‍රභවයක් විදියට යන්නේ කවුද වැඩිපුරම යන එක්කෙනා ග්ලූකෝස්. එහෙනම් සෛල තුල ශක්තිය නිපදවන්න අන්න කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා. තේරුණාද? පුතේ අංක 2 විදියට මම කතා කරා දෙවනිය විදියට සංචිත ආහාර විදියට පිෂ්ඨය තියෙනවා. එහෙනම් සංචිත කෘත්‍ය ඉටු කරනවා නේද? මේ ඔක්කොම ශාක ද්‍රව්‍ය potatoes, අල, rice, bread මේ ඔක්කොම ඒවේ පිෂ්ඨය තියෙනවා. ඒ කියන්නේ පිෂ්ඨය කියන්නේ කාබෝහයිඩ්‍රේට් එක. එහෙනම් අපි ගන්න ආහාරවල සංචිත වෙලා තියෙන්නේ පිෂ්ඨය. එයා කාබෝහයිඩ්‍රේට් එක. ඊළඟට මම කතා කරා පුතේ අපේ ශාක විතරක් නෙමේ සත්තුන්ගේ ඇඟවල් වල නේද? අපි හිතන්නකෝ අපේ ඇඟේ ග්ලූකෝස් ඉවර වෙනවා. හරිද? ඔය අහගන්නකෝ මං අන්න ඒක වාට කිව්වද මට මතක නැහැ. අපේ ඇඟේ ග්ලූකෝස් මදි. පුතේ මේ අක්මාවේ තියෙනවා සංචිත කරලා කාබෝහයිඩ්‍රේට් වර්ගයක් පොලිසැකරයිඩයක්. කවුද පුතේ හයියෙන් කියන්නේ කෙනෙක්? ග්ලයිකෝජන් නේද? ග්ලයිකෝජන්. අන්න ඔය ග්ලයිකෝජන්මයි පුතේ මේ වැඩක් වෙනවා මේ ග්ලයිකෝජන්
එක්තරා හෝමෝනයක් ග්ලූකගන් කියලා. ඔයා අහලා නැතුව ඇති තාම. හරි ග්ලූකෝස් වැඩියෙන් තියුණොත් ඉන්සියුලින් ඇවිල්ලා ග්ලයිකෝජන් කරලා අක්මාවේ තැන්පත් කරනවා. හදිස්සියවත් අපේ ඇඟේ ග්ලූකෝස් මට්ටම අඩු වුණොත් මෙතනින් යදලා අන්න රිවර්ස් එකක් ගහනවා. ග්ලයිකෝජන් ග්ලූකෝස් කරනවා. ඒක කරන්නේ පුතේ එක්තරා හෝමෝනයක් ග්ලූකගන් කියන හෝමෝනය. හරිද ග්ලූකගන්. ඉතින් ඔන්න සංචිත ආහාරයක් විදියට කාබෝහයිඩ්‍රේට් මිනිසාගේ ඇඟේ වගේම සත්තුන්ගේ ඇඟේ ඔන්න තියෙනවා. අන්න පුතේ නම් වැදගත්කමක් නේද? කාබෝහයිඩ්‍රේට් සංචිත ආහාර විදියට තියෙනවා. ඊළඟට අපි කතා කරා ජීවීන්ගේ සෛල බිත්තිය නිර්මාණය. එතනදි මම කිව්වා ජීවීන් කිව්වට සත්ත්ව සෛලවල සෛල බිත්ති නැත. තියෙන්නේ ශාක සෛලවල. මේ සෛල බිත්තිය සෙලියුලෝස් පුතේ අන්න ව්‍යුහ හදන්න දායක වෙනවා. සීනි වැඩි වුණොත් මොකද කරන්නේ? සීනි වැඩි වුණොත් පුතේ රෝගිය දන්නවනේ නේද? අඬා වැඩියාව නෙමෙයි මොකද්ද? දිය වැඩියාව. ඒ වුණොත් ඉතින් බෙහෙත් ගන්න වෙනවා නේද? එහෙම නැත්නම් ඉතින් ආහාර කටපාලනය කරගෙන ඉන්න වෙනවා සීනි කෑම කන්නේ නැතුව. හරි මම අර එදා කිව්වා ඔයගලන්ට ඒක නේද? සීනි ආහාර වැඩිපුර ගත්තොත් අන්නමයි පුතේ දිය වැඩියාව. එහෙම වුණොත් ඉතින් අපිට පිටින් ඉන්සියුලින් ගන්න වෙනවා. ඒ ඇත්තටම හේතුව පුතේ ඒ ලෙඩුන්ගේ ඇඟවල් වල ඉන්සියුලින් කියන මේ හෝමෝන් එක මදි. නිපද වෙන ගතිය මදි. නිපද වුණා නම් ග්ලූකෝස් දඩබඩ ගාලා ග්ලයිකෝජන් කර අක්මාවේ හරි එක්ක ඇඟේ පේශි වල හරි තැන්පත් කරනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඉන්සියුලින් පිටින් ගන්න වෙනවා. ඔය දියවැඩියා රෝගීන්ට ගොඩක් දියවැඩියා වර්ග තියෙනවා පුතේ මම හිතන්නේ 1 2 3 කියලා මොකක් හරි එම ස්ටෙප් 3ක්. ඒතර වැඩිම ස්ටෙප් එකේදී ඉන්සියුලින් හෝමෝනය එන්නතක් විදියට ලේ වලට දෙනවා. මොකද ඉන්සියුලින් හෝමෝනය ප්‍රෝටීනයක්. අපි ඒක කටින් පෙත්තක් විදියට ගත්තොත් මායවතේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය හිතනවා ආවලේ කෑමක් තමයි එන්නේ. ඒක ජීර්ණය කරලා මම අද තව චුට්ටකින් කියනවා ප්‍රෝටීන් ආහාරවල අවසාන අන්තඵලය කවුද කියලා. අන්න යාවවටපත් වෙනවා. ඉතින් වැඩක් නෑ බෙහෙත. ඒ නිසා කෙලින්ම ලේ වලට ඉන්සියුලින් විදිනවා. එන්නතක් විදියට. එතකොට ලේ ඔස්සේ ගිහිල්ලා අන්න ග්ලූකෝස් ග්ලයිකෝජන් කරන වැඩි එයා ගානට කරනවා. එතකොට ග්ලූකෝස් අඩු වෙනවා. තේරුණාද? නැත්තම් සීනි තියෙන්න බෑ පුතේ හොඳට රුධිරයේ ගොඩක් තියෙන්න බෑ. හැබැයි අඩු වෙන්නත් බෑ හොඳින්. හරිද? ඔයාගේ ඇඟවල් වල සීනි අඩු වුණොත් අපිට කලන්තේ දානවා. එක එක ලෙඩ පුතේ සීනි නැතුවත් බෑ සීනි ඇතිවත් බෑ. ඕක තමයි වැඩි. දානට ලෙවල් එකේ තියාගෙන යන්න ඕන. හරි නේද ඒකයි යසෙන්? අන්න සෛල බිත්ති වල තියනවා කිව්වා. නියුක්ලික් අම්ල වල පුතේ තියනවා කිව්වා. සංඝටකයක් විදියට පෙන්ටෝස් සීනි විදියට නේද? රයිට්. ඔන්න එනම් වැදගත්කම උතනින් ඉවර කරනවා මම. අපි යනවා ඊළඟ කාබනික සංයෝගය ගැන. ඔන්න පුතේ කාබෝහයිඩ්‍රේට් තමයි ඉවර උනේ සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඒතර බලන්න ඔයාලා මම කිව්ව විදිහට අමතර කොටස් වලට පන්ති වලට ආවේ නැත්තම් කාබෝහයිඩ්‍රේට් වල ටියුට් එකේ තනින් තන හිස්ද බලන්න. යන්න YouTube channel එකට වහාම නේද? ගිහිල්ලා බලන්න මට මම ආවේ නැත්තේ මම දන්නේ නැතුව ආවේ නැත්තේ මට මතක නැති උනේ කොයි කොටසද? හරිද? YouTube එකේ දාලා තියෙන්නේ එතනින් බලලා පාඩම අහලා ඒවා සම්පූර්ණ කරගන්න. එහෙනම් ඉතින් මම යනවා දෙවනි එක්කෙනා ගැන ඔයත් එක්ක දොඩමළු වෙන්න. හරි කවුද? එයා තමයි මම පුතේ ප්‍රෝටීන ගැන. ඔන්න දැන් ඔයා අතපය දිගහැරලා හොඳට අහන් ඉන්න. කාබෝහයිඩ්‍රේට් වල අන්තඵලය පුතේ මොනොසැකරයිඩ්. හරි කාබෝහයිඩ්‍රේට් වල අන්තඵලය පුතේ මොනොසැකරයිඩ්. පොලිසැකරයිඩ් එක අන්තඵලය ග්ලූකෝස්. අන්න අපි එදා ඒව කරා හොඳින්. ඔයා ආපු නැති දරුවෙක්. ක්ලාස් එකට අමතර දවසේ ආවේ නැති එක්කෙනෙක්. මම ওই ප්‍රශ්න දෙක හරියටම පැහැදිලිව කිව්වා. කාබෝහයිඩ්‍රේට් වල අන්තඵලය මොනොසැකරයිඩයක්. හැබැයි පොලිසැකරයිඩ් එක අන්තඵලය ග්ලූකෝස්. ග්ලූකෝස් අණු සංඛ්‍යාව ඒවා බැඳෙන විදිය ඔයා කිව්වා අහන්න මේ රෙකෝඩින් එක අහන්න හොඳේ මතක නැත්තම්. හරි. දැන් අහන් ඉන්න හොඳට ටියුට් තියන පැත්තකින් පෑන් තියන පැත්තකින් ප්‍රෝටීන් ගැන සම්පූර්ණයෙන් කතා කරලා තමයි අපි ලියන්න යන්නේ. එහෙම හොඳයි නේද? සාහංගි. පුතේ ඔයා බලයි මේක පෙන්වන්නේ මිස් එදා කාබෝහයිඩ්‍රේට්. ඔව්.
මන් දැන් එයාට දැන් කාබෝහයිඩ්‍රේට් නෙමෙයි කියන්නේ දැන් කියනවා මම මේ දිග චේන් එකට ප්‍රෝටීනයක් කියලා. හරි. මේක ප්‍රෝටීනයක්. පුතේ ඇත්ත ප්‍රෝටීනයක් නෙමෙයි මට මේ වලට උගන්වන්න ඕන නිසා මම මේකට කියනවා මේ දිගුදාමේ ප්‍රෝටීනයක්. එතකොටමයි පුතේ ඒකේ තියෙන එක පුරුකක් එක වලල්ලක් අන්න එයා තමයි ප්‍රෝටීනය හැදිලා තියෙන චුට්ටක් දැනුම් මේකකය කුඩා මේකකය කවුද බලමු නේද කවුද බලන්න අන්න පුතේ දැනුම් ඒකකය කුඩාම ඒකකයට අපි නමක් දෙනවා පැටවු ඇමයිනෝ අම්ල කියලා පුතේ මොකක්ද නම ඇමයිනෝ අම්ලය අන්න එහෙනම් කාබෝහයිඩ්‍රේට් වලදී මම මෙයාට කිව්වේ මොනොසැකරයිඩ් දැන් මම ප්‍රෝටීන වලදී කුඩා මේකකයට කියනවා ඇමයිනෝ අම්ලය කියලා. එහෙනම් මම පුතේ මට කියන්න මේක කොහොමද හැදිලා තියෙන්නේ? ඇමයිනෝ අම්ල ගොඩාරියක් එකට එකතු වෙලා. අපි තව පොඩි ලස්සන නමක් දාමු. ඇමයිනෝ අම්ල රාශියක් බහු අවයවීකරණය polymeration හරිද? මොනොසැකරයිඩ් බහු අවයවීකරණය කාබෝහයිඩ්‍රේට්. ඇමයිනෝ අම්ල බහු අවයවීකරණය. පුතේ බහු අවයවීකරණය කියන්නේ එකට බැඳෙනවා. මහා ගොඩක් සෙට් එකක් රාශියක් දාමයක්. හරි බහු අවයවීකරණයෙන් අදාළ ප්‍රෝටීනය ලැබෙනවා. පැහැදිලිද? ඇමයිනෝ අම්ලය තමයි ප්‍රෝටීනයක චුට්ටක්. right. ඔන්න මයි පුතේ බලා ගන්න හොඳට. ඔයාට මම ඇමයිනෝ අම්ලයක් පෙන්වන්න යන්න. ආන්න දැක්කත් බුදු අම්මෝ නේද? ඇමයිනෝ අම්ලය. මොනවද මිස් මේ? අඳින්න එනවද විභාගෙට? ඔයාලට එන ප්‍රශ්න ඕවන්. ඔව් සමහර වෙලාවට එනවා. පුතේ ලේසි ඈ. මේ ආන්න මං චුටි කතන්දරයක් කියන්න. මේ ඉන්නේ පුතේ මැද්දට වෙලා අපේ කාබන්. කවුද දන්නවද? කාබන්. පුතේ තාම කෙමිස්ට්‍රි ඉතින් තාම 10 වසරේ රසායන විද්‍යාව තාම පටන් ගත්තේ නෑනේ හරියට නේද? තුන්වෙනි පාඩමේදී අපි පටන් ගන්නවා. හරි දෙවෙනි පාඩම චලිතය ඒක ඔයා සර්ත් එක්ක යනවා නිකන් ගණන් පාඩමක් මේක හැමදාම සර් තමයි කරන්නේ. හරි ඒ වගේම තුන්වෙනි පාඩම රසායන විද්‍යා පාඩම මම ඔයාලත් එක්ක කතා කරන්න එනවා. ආන් එදාට කියනවා වැඩිපුර මෙයාගෙන. දැනුත් කියනවා. පුතේ මේ කාබන් කියන එක්කෙනාට කට්ටිය බඳව ගන්න පුළුවන්. හතර දෙනෙක් බැඳ ගන්න පුළුවන්. 4 දෙනෙක් බැඳ ගන්න පුළුවන්. බලන්නකො නේද? එක්කෙනෙක් නෙමෙයි 4 දෙනෙක් බැඳ ගන්න පුළුවන්. කාටද? කාබන්ට. අන්න බැඳගෙන ඉන්න අන්තපුරය. දැක්කත් කවුද මේ බැඳගෙන ඉන්න කට්ටිය? මෙයා නම් ඔයා අඳුරනවා. හයිඩ්‍රජන්. අන්න. මෙයා හයිඩ්‍රජන්. පුතේ මෙහෙම මූලද්‍රව්‍යයක් නෑමයි පුතේ. මේ R කියන එක්කෙනා වෙනස් වෙනවා. H වෙනස් වෙන්නේ R වෙනස් වෙනවා. මේගොල්ලෝ දෙන්න බලමු මේ දෙපැත්තේ ඉන්න නේද? පුතේ අපි NH2 කාණ්ඩයට කියනවා ඇමයිනෝ කාණ්ඩය කියලා. NH2 කාණ්ඩයට කියනවා ඇමයිනෝ කාණ්ඩය. තව නමක් කියතේ ඇමීන් කාණ්ඩය. ඇමීන් කාණ්ඩය. එහෙම නැත්නම් ඇමයිනෝ කාණ්ඩය. තනියෙන් කියන්නේ NH2. හරිද? ඔයා තනියෙන් කියලා පුරුදු වෙන්න ඕනි. NH2 කැලලා කාබන්ට බැඳෙනවා. H බැඳෙනවා කාබන්ට. පුතේ මම අනිත් පැත්තට යනවා. කවුද මේ COOH කියන්නේ? අන්න එයාගේ නම තමයි පැටවු කාබොක්සිල් කාණ්ඩය. පුතේ COOH තියෙනවා නම් ඒක අම්ලයක්. හරිද? අපි අම්ලයක් අඳුරගන්න විදියක් තමයි මේ මම ඔයා දන්න අම්ලයක් ලියන්නද? මතකද? 9 වසරේදී මෙයා බලන්න CH3COOH. කුස්සියේ ඉන්නෝ අම්මගේ විනාකිරි බෝතලේ. විනාකිරි කියන්නේ ඇසිටික් අම්ලය. පුතේ අම්ලයක් අඳුරගන්න එක ක්‍රමයක් තමයි COOH කැලලක් තියෙනවා. එහෙම නැත්නම් H තියෙනවා. ඒවා අපි පස්සේ කතා කරමු රසායන විද්‍යාව තුලදී. එහෙනම් මෙන්න අම්ල කාණ්ඩය COOH කාබොක්සිල් කාණ්ඩය. හරිද? එහෙනම් පුතේ ඕනම ඇමයිනෝ අම්ලයක COOH තියෙන්නම ඕනේ.
ඇමයිනෝ කාණ්ඩය තියෙන්න ඕනේ. හයිඩ්‍රජන් තියෙන්න ඕනේ. එතකොට මෙයා කවුද නේද? අන්න ඔයා හොඳට අහන් ඉන්න පුතේ. මේ R කියන කෙනා අණුව. මේ R කියන කෙනා අණුව අපේ ශරීරවලමයි පුතේ තියෙනවා ඇමයිනෝ අම්ල එකිනෙකට වෙනස් 20 22ක් ඒ වගේ. අපේ ඇඟේ එකිනෙකට වෙනස් ඇමයිනෝ අම්ල 20ක් 22ක් තියෙනවා. ඒ කොහොමද වෙනස් වෙන්නේ? මෙතන වෙනස් වීමෙන්. ඔයාට මම පෙන්නන්නද පුංචි ඇමයිනෝ අම්ලය. පුංචි ඇමයිනෝ අම්ලය ඔන්න බලන්න. ඒත් එක මම මේකත් කියලා යන්න. මේ මොනවද මේ තියෙන්නේ නේද? ප්‍රෝටීන් අඩංගු ආහාරමයි තියෙන්නේ. චුට්ටක් ඉන්න මට තව දෙයක් මතක නැති එකක්. හරි මම මේකෙන් ඔයාගෙන් මේ ප්‍රශ්නේ අහනවා. ප්‍රෝටීනයක තියෙන මට කියන්නේ මූලද්‍රව්‍ය මොනවද එහෙනම්? මොනවද අඩංගු වෙලා තියෙන මූලද්‍රව්‍ය? මම පටන් ගන්නවා කාබන් ගෙන්. ඔයා කියන්නේ ඊළඟ. කාබන් hydrogen Hydrogen. nitrogen nitrogen මේ තියෙන්නේ තේරෙන්නේ මේ ඇමයිනෝ කාණ්ඩය තුල නයිට්‍රජන් තියෙනවා. ඔයාගෙන් මම ඇහුවොත් කාබෝහයිඩ්‍රේට් වල සංඝටක මූලද්‍රව්‍ය කීයද? 3යි. මොනවද ඒවා? කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් ඔන්නමයි පුතේ ප්‍රෝටීන් කෙනෙක් වැඩි වුණා. කවුද? නයිට්‍රජන් වැඩි. මම ඔකට පොඩි වචනයක් කියලා දෙන්නම්. කාබෝහයිඩ්‍රේට් වලදී CHO නේ. නිකන් ශබ්ද කිරීම චෝ. හරිද? CHO චෝ. එහෙනම් මේක චෝන්. හරිද? CHON චෝන්. අන්නමයි පුතේ ප්‍රෝටීන වෙනකොට චෝන් වෙනවා. කාබෝහයිඩ්‍රේට් වල චෝ සංඝටක මූලද්‍රව්‍ය විභාගෙදී අහනවා. එතකොට මතක තියෙන්න ඕනේ CHON. පුතේ සමහර ප්‍රෝටීන වල ඒ කියන්නේ සමහර ඇමයිනෝ අම්ල වල හැමෝගෙම කියලාද මම මේ කියන්නේ නෑ. සමහර අයගේ සල්ෆර් තියෙනවා මයිදී. සල්ෆර් හැමෝගෙම නොවන නිසා මම මෙයාව වරහන් කරා. හරිද? හැබැයි හැම ප්‍රෝටීනයකම CHON තියෙනවාමයි. ඇතම් මේවා සල්ෆර් තියෙන්න පුළුවන්. එහෙනම් ප්‍රෝටීන වල අඩංගු මූලද්‍රව්‍ය තමයි මයිදී ඔන්න ඕවා. පැහැදිලිද? ඇමයිනෝ අම්ල වල තියෙන දේවල්. අඩංගු ආහාර ඉතින් මම ඔයාලට කියන්න ඕනේ මස් මාළු කිරි බිත්තර ප්‍රෝටීන අඩංගු ආහාර. මුංගටවල ප්‍රෝටීන වැඩි. පරිප්පු වල, කඩල වල නේද? කරවල very good. කරවල නේද? ඇයි අපි මාළු වල කරවල හදන්නේ. මාළු වලට වැඩිය කරවල වලලු ප්‍රෝටීන් වැඩි. මතක තියාගන්න. හරි. ප්‍රෝටීන් පීකුදු. පීකුදු වල පීකුදු කියන්නේ පුතේ ඇත්තටම කිව්වොත් අක්මාවලු පීකුදු කියන්නේ. අර මතකයි නේද? වගේ ගෙදරට කුකුල් මස් ගෙනාවම කුකුලාගේ බඩ ඇතුලේ shopping bag එකක් තියෙනවා. කුකුලා ගිලලාද මන් දන්නේ නේද? කුකුලා shopping cover එකක් ඇතුලේ අක්මාව හංගගෙන ඉඳලා තියෙනවා. එහෙම නෑ අර යා දිය වෙනවනේ. ඒ නිසා අක්මාව පරිස්සම් කරගෙන shopping bag එකක් දාන්න. අක්මාව පරිස්සම් කරගන්න කුකුලා shopping bag එක අක්මාව දාගෙන ඉඳලා. කියලා වුණ කට්ටියට හිතනවත් දන්නේ එහෙම. එහෙම නෙවෙයි නේද? ඔව් වතුරේ දිය වෙනවා පුතේ අක්මාව කුකුලාගේ කියන්නේ අපි දැන් අම්මා අයිස් පිටින් ගෙනාවහම කුකුලාව වතුරේ දාලා තියෙනවා. ඊට පස්සේ අක්මාවත් එහෙම තියෙනවා නම් දිය වෙලා යනවා. ඉතින් shopping cover එක ඇතුලේ තියෙන නිසා ඒ ටික වෙනම අරගෙන වෙනම හොදලා හිමීට කනවා එක දඹල. ඔව් දඹල වලත් පුතේ තියෙන ප්‍රෝටීන් තමයි ශාක ප්‍රෝටීන් නැට. ඔව් මුං නැට නේද? අතන්දි මේ ඔයි පීකුදු වල තියෙනවා පුතේ පොඩි කතාවක් මම කිව්වද දන්නේ මට මතක නෑ ඔයාලට කිව්වද කියලා. පීකුදු සාමාන්‍යයෙන් බර වැඩි වෙන ආහාරයක්. ඒ කියන්නේ පීකුදු කනවා නම් ඔය කෙට්ටු ළමයින්ට පීකුදු සතියකට සැරයක්වත් පීකුදු ගෙනල්ලා උයලා කන්න.
හරි තමන්ගේ ඇඟේ බර වැඩි වෙනවා වැඩි කරගන්න කියන්නේ තමන් ටිකක් මහත් වෙන්න එහෙම පුළුවන් පීකුදු ආහාරයට ගත්තම චුටි ළමයින්ට එහෙම හරි හොඳ කෑමක් පීකුදු කියලා කියන්නේ. ඔන්නම අපිට සත්ව ප්‍රෝටීන තියෙනවා. අපි සමහර දරුවෝ මස් මාළු කන්නේ නේ. හැබැයි කේක් කනවා නේද? මාර ළමයි. කේක් වල දන්නේ නැද්ද? දන්නේ නැහැ බිත්තර තියනවා කියලා. වෙජිටේරියන් කියලා මහ ලොකුවට කේක් කනවා. නේද? එන කනෝ මස් මාළු. කේක් වල තියනවා පුතේ ඉතින් බිත්තර දානවා. බිත්තර දාන්න නැතුව හදන කේකුත් තියෙනවා මං හිතන්නේ නේද? තියනවද මං? තියෙනවා. එහෙම වුණොත් නම් අවුලක් නෑ. නැත්තම් ඉතින් එතකොට අපේ ඇඟට බිත්තර ගියා කියන්නේ මාංශ ගියා. නෑ කන්නේ නෑ. එහෙමද? හරි. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම ආගේ ඇඟට ප්‍රෝටීන් ආහාර ලැබෙන්න ඕනේ. මොකද ඔයාව වර්ධනය කරන්නේ මේ ප්‍රෝටීන් ආහාර. එතකොට දඹල කන්න ඕනේ, සෝයා බෝංචි කන්න ඕනේ. තව හොඳ දෙයක් තියෙනවා. ওই මස් කන්න නැති, මාළු කන්න නැති අයට බිම්මල්. හරිද? බිම්මල් කන්න හතු වල අයිපුතේ හරියට ප්‍රෝටීන් තියෙන හොඳ ශාකමය ප්‍රෝටීන් තියෙන ආහාරයක් වෙනවා. හරිද? රයිට්. ඔන්න මම මම ආපහු ගත්ත අරයන්. ඇමයිනෝ අම්ලය. හරිද? ඇමයිනෝ අම්ලය. ඔන්න ආර් කොටු වෙනවා. අපි බලමු. මම ඔයාලට කිව්වා මෙයා වෙනස් වෙනවනේ නේද? මෙයා වෙනස් වීම මත එකිනෙකට වෙනස් ඇමයිනෝ අම්ල 20ක් විතර හැදෙනවා. මොකද්ද වෙච්ච වෙනස? R වෙනුවට හයිඩ්‍රජන් ආවා. ඔන්න බලන්න බලන් ඉන්න. R කියන තැනට තව හයිඩ්‍රජන් කෙනෙක් ආවා. මෙයා තමයි මයි පුතේ චූටිම මොකද්ද මැසේජ් එක බිම්මලුත් කන්නේ මොකද්ද යෂෙන්ට වෙලා තියෙන්නේ බිම්මලුත් කන්නේ නැති කට්ටියට දෙයියන්ගේ පිට ඔව්වනේ ඔව් ඒක නේන්න එහෙම කන්නේ නැති වුණොත් තමන්ගේ ශරීරය කුෂ වෙනවා කෙට්ටු වෙනවා අපි ප්‍රෝටීන් ආහාර අඩංගු ආහාර හොඳට ගන්න ඕනේ පුතේ හරිද ඒ නිසා ඔයාලා ආහාර ගනිද්දී ප්‍රෝටීන් බහුල ආහාර තමන්ගේ ආහාර වේලට එකතු කරගන්න ඕනේ පිටි කෑම කාලා හරියන්නේ නැහැ පිටි කෑම කෑවම නිදිමතයි අරවයි මේවයි ගොඩක් ශක්තිය තමයි පිටි කෑම කියන්නේ. ඉතින් ඒ වුණාට ඇඟට ශක්තිය නිපදවන්න ඇඟේ සෛල තියෙන්නේ සෛල හැදෙන්නේ ප්‍රෝටීන වලින් නේද? ඒ නිසා මෙන්න වයිපුතේ මෙයා තමයි චූටිම අපේ ඇඟවල වල තියෙන ඇමයිනෝ අම්ලය බලන්න නම කවුද නම? ග්ලයිසින් නේද? ඔන්න ගෑනු ළමයෙකුට ලස්සන නම. කෙට්ටු වෙන්න මොනවද කරන්න ඕනේ? කෙට්ටු වෙන්න නොකා ඉන්න. හරි. පිළුම් ගන්න නොකා ඉන්න දුවන්න නේද? කෙට්ටු වෙන්න මොකද කෙට්ටු වෙන්නේ? නේද? ඔයාලා කෙට්ටු වෙන්න ඕනේ නැහැ. මොහමහලු කූමහක් නෑනේ ඔයගොල්ලන්ගේ කාගේවත් දාව. පුතේ අන්න චූටිම ඇමයිනෝ අම්ලය ග්ලයිසින්. ඔයාට විභාගෙට කියයි කුඩාම ඇමයිනෝ අම්ලය නම් කරන්න. ලියන්න ග්ලයිසින්. අඳ දක්වන්න කිව්වොත් මතකේ ඇස් දෙක පියාගන්න බලමු. පාඩම් කරුනේ. පාඩම් කරු ටක් ගන්න. පුතේ ඇමයිනෝ අම්ලය මැද හිටියේ කාබන්. එක පැත්තක කාබොක්සිල් කාණ්ඩය කියන්නේ COOH ඔන්න හිතින් බැඳ ගන්න. COOH අනිත් පැත්තේ NH2 ඇමයිනෝ කාණ්ඩය. තව තැනක හයිඩ්‍රජන්. කුඩාම ඇමයිනෝ අම්ලය නම් R සමානයි H නේද? හයිඩ්‍රජන් කෙනෙක්මයි S අරින්න ඔන්න ග්ලයිසින්. පුතේ මේ තමයි කුඩාම ඇමයිනෝ අම්ලය. ඉතින් පුතේ මේ වගේ ඇමයිනෝ අම්ල තියෙනවලු වර්ග දෙකක්. ඇමයිනෝ අම්ල වර්ග දෙකක් තියෙනවා ජීවීන්ගේ දේහවල. හරිද? මොනවද? සමහර ඒවාමයි පුතේ ඇඟ ඇතුළෙම හදාගන්න පුළුවන්. සමහර ඒවා බැයිලුවනේ. ඒවා හිනම් කොහොමද ගන්නෙ? පිටින් ගන්න වෙනවා. ඔන්න බලන්න අවස්ථා දෙක. ශරීරය තුල නිපදවා ගන්නා ඇමයිනෝ අම්ල. ඒවා ඉපදිච්ච දවසේ හරි අම්මගේ කුසේ ඉන්න කාලේ ඉඳන් අපේ ඇඟේ ඇමයිනෝ අම්ල හැදෙනවා. හැබැයි සමහර ඇමයිනෝ අම්ල අපේ ඇඟේ හදාගන්න බෑ. ඒවා තමයි මයි පුතේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. ගන්න වෙනවා පිටින් ගන්න වෙනවා. ඒ කියන්නේ කඩෙන්ද? ඔව් කඩෙන් ගන්නවා කියන්නේ ඇමයිනෝ අම්ල කඩේ නේ. කොහොමද ගන්නෙ? ආහාර වලින්.
ආහාරවලින්. ඔයා හොඳට ප්‍රෝටීන් බහුල ආහාර ගන්න අන්න අත්‍යවශ්‍ය අමයිනෝ අම්ල ඔයාගේ ඇඟට යනවා. ඒ කියන්නේ පුතේ තේරුන්නේ මිස්. පුතේ මම කිව්වා නේද ප්‍රෝටීන් අපි කෑවම ප්‍රෝටීන් ආහාර ගත්තම අපේ ජීර්ණ පද්ධතිය තුලදී අන්න රුධිරයට උරා ගන්න අන්ත අසරණ ඵලය ඇමයිනෝ අසරණ නේද ප්‍රෝටීනයක අන්ත ඵලය කවුද ඇමයිනෝ අම්ලය. එහෙනම් ඔයා විතර කෑවත් ඔයා මාළු ඔයා මස් කෑවොත් අන්න පුතේ ඔයාගේ ශරීරය තුලට ලේ වලට උරා ගන්නේ ඇමයිනෝ අම්ල. එතකොට ඒව මොනවද? මස් මාළු කිරි බිත්තර ධාන්‍ය ඕවැයින් එන්නේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. අන්න ඒවෙන් තමයි ඔයාගේ ශරීරයේ වර්ධනය වෙන්නේ. පැහැදිලිද මයිතේ? එහෙනම් ඇඟ ඇතුලේ හැදෙන ඒවා තියෙනවා. හැදෙන්නේ නැති ඒවා. හැදෙන්නේ නැති ඒවා කෑම වලින් ගන්නවා. ඒවා තමයි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. හරි නේද? අපි යමු ටියුට් එකට පොඩ්ඩක් මොනවද බලන්න තියෙන්නේ පැත්තේ. ටියුට් එකේ බලන්න මාතෘකාව ප්‍රෝටීන් පිටු අංක 8 ඔන්න පුරෝගණේ අංකුතේ දැන් උගන්නපු දේවල් ටික තියෙන්නේ. ජීවී දේහ තුල ඇති තුල සෑම සෛලයකම අත්‍යවශ්‍ය සංඝටකයක් ලෙස ප්‍රෝටීන් දැක්විය හැකිය. ප්‍රෝටීන් වල සංඝටක මූලද්‍රව්‍ය මොනවද ඉක්මනට ලියන්න. කාබන් සිංහලෙන් ලියලා ඉස්සරහින් වරහන් ඇතුලේ C දාන්න. මතකනේ අපි කාබෝහයිඩ්‍රේට් ලිව්වේ එහෙම නේද? කාබන් කියලා ලිව්වා වරහන් ඇතුලේ C. වරහන් හරි නැත්නම් ඉස්සරහින් ඉරක් දාලා C. හයිඩ්‍රජන් H. ඔක්සිජන් O. තව එක්කෙනෙක් ඉන්නවා. නයිට්‍රජන් කැපිටල් N. එයා වෙන පාටකින් ලියන්න. එයා තමයි විශේෂම එක්කෙනා නේද? ලිව්වා. ටක් ගාලා ලිව්වද? හොඳයි. ඔන්න පුතේ වල දෙවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ටක් ගාලා මැසේජ් එකක් දාන්න. සෑම එකම නොමැති සල්ෆර්. හොඳයි. තේරිලා ආන් ඉඳලා තියෙනවා. හරිද? සල්ෆර්. ඊළඟට ප්‍රෝටීන වල තැනුම් ඒකකය කුමක්ද? ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල. හොඳයි. ලියමු. ඇමයිනෝ අම්ල. අංක 4 ප්‍රෝටීනයක් සෑදෙන ආකාරය සරලව විස්තර කරන්න. පුතේ අපේ ඇඟේ අපේ මිනිස් දේහය ගත්තම මම එක කිව්වේ නේ. අපේ ශරීරයේ බරින්මයි පුතේ 17%ක් තියෙන්නේ ඔන්න ප්‍රෝටීන්. ඛනිජ ලවණ කරන දවසේ හිටිය දරුවන්ට මතකද ඛනිජ ලවණ අපේ ඇඟේ බරින් 7යි very good 7යි නේද? අන්න හිටිය පැටව හිටියේ නැති කට්ටිය බලනවා ඉතින් අයියෝ අපරාධෙදා මතක නැති වුණා නෙන්න ඒව කියලා. පුතේ 7ක් තියෙනවා ඛනිජ ලවණ 17ක් තියෙන්නේ ප්‍රෝටීන්. ඉතින් කොහොමද මේ ප්‍රෝටීනයක් හැදෙන්නේ? එකිනෙකට වෙනස් ඇමයිනෝ අම්ල රාශියක් බහු අවයවීකරණයෙන් තමයි මේ විශාල ප්‍රෝටීන අණුවක්මයි පුතේ ඇඟේ හැදෙන්නේ. අපි ලියමු එනම් ලියන්න ඇමයිනෝ අම්ල රාශියක් නැත්නම් ගොඩක් ඇමයිනෝ අම්ල රාශියක් දැන් මාරු කරන්න පුතේ බහු අවයවීකරණය පොලිමරේෂන් බහු අවයවීකරණයෙන් සෑදුණු සංකීර්ණ සරල කෙනෙක් නෙමෙයි ප්‍රෝටීන කියන්නේ සංකීර්ණයි සංකීර්ණ කාබනික සංයෝගයකි ඇමයිනෝ අම්ල රාශියක් බහු අවයවීකරණයෙන් සෑදුණු සංකීර්ණ සංයෝගයක් ප්‍රෝටීන අණුවක් වේ. එම ලියන්න පොඩ්ඩක් කරදුනාට ප්‍රෝටීන අණුවක් වේ. අණුව ස්පුර්ධජන යන්න ප්‍රෝටීන අණුවක් වේ.
ප්‍රෝටීන අණුවක් වේ. බලන්න පුතේ ලිව්ව එක හරිද කියලා? ඇමයිනෝ අම්ල රාශියක් බහු අවයවීකරණයෙන් සෑදුණු සංකීර්ණ සංයෝගයක් තමයි ප්‍රෝටීන අණුවක් කියන්නේ. නැත්නම් ප්‍රෝටීනයක්. ඔන්න හැදෙන විදිය. පුතේ එතන තව පොඩි වාක්‍යයක් ලියන්න. පරිණත මිනිස් සිරුරක වැඩිහිටි කෙනෙක්ගේ පරිණත මිනිස් සිරුරක පැත්තෙන් කොහෙන් හරි ලියාගන්න මේ වචන වාක්‍ය. පරිණත මිනිස් සිරුරක බරින් 117ක් ප්‍රෝටීන වේ. පරිණත මිනිස් සිරුරක බරින් 117ක් ප්‍රෝටීන අඩංගු වේ. ඒ ප්‍රෝටීන අඩංගු ආහාර කියලා තියෙනව නේද? අන්න ඒකට අර මම ඔයාලට පෙන්වන්නේ රූපයක්. මෙන්න මේකද කොහෙද නේද? ඔව් ඒක තමයි තියෙන්නේ. අන්නේ රූපේ අලව ගන්න පුළුවන් නේද? අලවල මෙතනින් ලියන්න තේ ශාක ප්‍රෝටීන් ලියන්න සත්ත්ව ප්‍රෝටීන කියලා වෙනම ලියමු බලන්න. තනියෙන් කරන්න බලන්න. ශාක ප්‍රෝටීන දඹල පරිප්පු මුං ඇට සෝයා බෝංචි අන්න ඒවා. සත්ත්ව ප්‍රෝටීන මාළු මස් කිරි බිත්තර ඒවා. ටක් ගාලා ලියලා දාන්න. ප්‍රෝටීන් අඩංගු ආහාර දක්වන්න රූපෙත් අලව ගන්න. රූපේ අලවලා දෙපැත්තෙන් ලියන්න. මැද්දෙන් රූපය ලැබුවා නම් හරියට. එයි මම ලිව්වේ නෑ හොඳේ. අලවලා විතරයි රූපේ. මේ පැත්තෙන් සත්ත්ව ප්‍රෝටීන ආහාර ලියන්න. මේ පැත්තෙන් ශාක ප්‍රෝටීන ආහාර කියලා. ඒක ඇහෙන්නේ ඇයි ඒ? නැහැ. හිරුණා. ඇහෙන්නේ නැද්ද? ඒක නෑ ඇහෙනවා. බොරු කියනවා කවුද එක්කෙනෙක්. හරි ලියන්න ඉක්මනට ශාක ප්‍රෝටීන වර්ග 5ක් වගේ ලියන්න සත්ත්ව ප්‍රෝටීන ටිකකුත් ලියන්න. කිරි බිත්තර මස් මාළු කරවල උම්බලකඩ ජාඩි මූඩි ඔය ඔක්කොම හරි. කලින් කිව්වා කියයිත් කියන්නේ. කලින් කිව්ව කියන්නේ 4ද? මනුජි 4ද පුතේ? අනිත් අය ලියන්නකෝ ආහාර මනුජිට කියනවා මෙන්න මේ වාක්‍ය. පරිණත මිනිස් සිරුරක බරින් 117ක් ප්‍රෝටීන වේ. පරිණත මිනිස් සිරුරක බරින් 117ක් ප්‍රෝටීන වේ. ප්‍රෝටීනයක් හැදෙන ආකාරය ලියන්න කිව්වොත් පුළුවන් නේද? ඒකනේ නම් නේද ලෙසදුව. ඕ දැන් හැමතිස්සෙම කියන්න බෑ. ඔව් ඇත්තනේ. YouTube එකට දැම්මාම ඒකෙන් බලලා අඩුපාඩු සම්පූර්ණ කරගන්නත් පුළුවන් ඉතින් නේද? ඔව් නෑ කමන්නේ අර මං ඔයාලා ආහාර ලියන නිසා ඒ අතරේ මං එයාට කිව්වේ හොඳේ. හරි. පුතේ ඊළඟටමයි පුතේ ඇමයිනෝ අම්ලයක ව්‍යුහය ඇඳ කොටස් නම් කරන්න කියලා තියෙනවනේ. ඔයාට මං මේ රූපේ මෙහෙම රූපකලේ දාලා ඇත්තේ. ඒක අලව ගන්න ටක් ගාලා. ආයි කියන්න එපා අහන් ඉන්නේ නෑ. ඒක තමයි යසෙන් නේද? පුතේ මේක මේ ටක් ගාලා කපලා අලව ගන්න. මේ රූපෙත් අලව ගන්න. මේ රූපෙත් ඔහොමම මම විනාඩියක් දෙන්නම් ටක් ගාලා අලව ගන්න. අලවලා තින්නේ කලින් රූපේ එව්වද මම මට මතක නෑ. රූපේකට රූප ටික දාලා තිබ්බද නැද්ද? ඔව් මිස් දාලා තිබ්බා. එහෙනම් අලවගෙන දින්නේ ටීචර්. ඔව් ටීචර්. අනිවාර්යෙන් පුතේ අලව ගන්න ඕනේ. අනිත් පැත්තට යන්න හොඳමයි වගේ. පිටු අංක 9 සරලතම ඇමයිනෝ අම්ලය කුමක්ද? ලියන්න පුතේ ග්ලයිසින්. ග්ලයිසින්. ටක් ගාලා ලියන්න. ග්ලයිසින්. අඳින්. ලස්සනට අඳින්න. ග්ලයිසින් අඳින්න. බෝඩ් එක එක සැරයක් බලලා මතකෙන් අඳින්න. හයිඩ්‍රජන් දෙපැත්තේ දෙන්නයි. ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති නේද? ඔව් මේක හරියටම මේ විදියටම ඕනේද? NH2 මෙතනට දාන්න බෑද? කාබොක්සිල් මෙතනට දාන්න බෑද? පුළුවන්. ඕන තැනකට දාලා ඉඳ ගන්න. කොහොම හරි 4 දෙනා කාබන්ට බැඳිලා ඉන්න ඕන. හරි. රයිට්. ලියන්න තේරෙන අඳින් ග්ලයිසින් නම ලියලා කාබන් නැන්දා COOH නැන්දා NH2 හයිඩ්‍රජන් දෙක දෙපැත්තේ අයි කරා. දැන් ඔයාට නිකන් පොඩි වෙනසක් දැනෙනවා ඇති මේ පාඩම් වල නේද? 9 වසරේදී අපි මොනවද කරේ කියලා නේද? ඔන්න දැන් තමයි පුතේ විද්‍යාව නියමෙටම යන්නේ එක එක
මාතෘකා. එතකොට 9 වසරේ විද්‍යාව නෙවෙයිද හයි තියෙන්නේ නෑ එහෙම නෙවෙයි. 9 වසරේ පාඩම් මං කිව්වනේ හරි අමුතු පාඩම්. ඒවා නිකන් අර ජීවත් වෙන්න ඕන නේද? නැනෝ තාක්ෂණය, සරල යන්ත්‍ර, හරි. එහෙම එක ශාක හැම දෙයක් ගැනම තිබුණා. නමුත් ඉතින් අර ලොකු මහා බර සිලබස් එකක් නෙමෙයි. ඔයා බයේ හිටියට 9 වසරේදී නේද? හරි. ඒවා හොඳ දැනුමක් තියෙන්න ඕනේ. එතකොට ඔයාට මේවා ලේසි වෙනවා ඉතින්. ඒ තමයි අපේ අඩිතාලම 9 වසර. නේද? ෆවුන්ඩේෂන් එක. හරි. ජීවි දේ ඇඳලා ඉවරයිද පුතේ? තාම අඳිනවද? මහා දිග ඉරි ගහන්න එපා හොඳේ. මේවා අඩි රූල් තියලා මේ පත ඉරි ගොඩක් ගහන්න එපා. ළඟ අඳින්න. එහෙම කාබන් නැන්දා හතර වටේට ඉරි හතර ගැහුවා අයි කරන්න. කට්ටිය. දැන් තේරෙන්නේ මිස් 9 ලේසි ඒක තමයි. තව ටිකක් එහාට යනකොට ඔයාලට තේරෙයි ඔන්න ඇඟට දැනෙනවා විද්‍යාව කියලා නේද? විද්‍යාව මොනවද දැන් මේ අපි ඉගෙන ගන්නේ? ටිකක් ඇඩ්වාන්ස් දේවල් ටිකක් දැන් ඉස්සරහට තව එනවා. හරිද? ඒ නිසා අඛණ්ඩ පන්ති වලට සම්බන්ධ වෙන්න ඉස්කෝලේ යනකොට අඛණ්ඩව ඉස්කෝලෙත් යන්න පාඩම් කරන්න එදා දෙන දේ එදාම කරන්න. එතකොට පුතේ ලේසි හොඳ 11 වසරේදී ඒකක් ගන්න ලේසි. ඔව් 11ට ගියාම 10 ලේසි කියලා හිතෙන්නේ නැහැ. එහෙම නෑ 10 11 දෙකම එක වගේ තමයි හොඳ. එහෙම තමයි. දෙකම එක වගේ. එක වගේ අමාරු පාඩම් තියෙනවා. අමාරු නෑ පුතේ. ඉතින් දැන් මම මෙහෙම කියලා දෙනකොට ඔයාලට අමාරු වෙන්න විදියක් නෑ. සමහර ළමයින්ට අමාරුයි. මේ විද්‍යාව සමහර තැන්වල ඇත්තටම පුතේ මට සමහර වෙලාවට පුදුම දුකක් හිතෙන්නේ. සමහර දරුවන්ගේ ප්‍රශ්න පත්‍රය මේ බලද්දී ඉස්කෝලේදී කියන්න බෑ පුතේ මගේ පන්තියන්නේ කියන්නේ ඒකේ මට නේද? එහෙම කියන්න බෑනේ අපිට. එයා එක හොයාගෙන දැනගෙන එනවා මිසක් ගොඩක් වෙලාවට මේ පැත්තෙම පුතේ ගණන් පන්ති ඕනතරම් තියෙන්න පුළුවන්. ඉංග්‍රීසි පන්ති ඕනතරම් තියෙන්න පුළුවන්. ඔයා නිකන් හිතලා බලන්නේ උනා නේද? විද්‍යා පන්ති තියෙනවා. හැබැයි මම අභියෝග කරනවා මේ වගේ උගන්වන විද්‍යා පන්තියක් මට හොයලා දෙන්න කියලා. පුළුවන් නම් ගාල්ල ප්‍රදේශයේ ඉඳන්ම දිගට සමහර වෙලාවට නේද? මං හිතන්නේ ඒක ඔයාලා හරිම වාසනාවන්තයි ඇත්තට. ඔයාලට ලේසියෙන්ම ඒකක් ගන්න පුළුවන් වෙනවා. හරි ඒක මට බුදු ෂුවර් ඔයාලා හැමෝම ඒ දානවා කියලා. හරි ගාල්ලෙවත් නෑ ඒක තමයි. ඒ කියන්නේ මට නම් ඒකයි කිව්වේ ගාල්ලි ගොඩක් සමහර තැන්වල ළමයි ඉතේ මේ වෙනකොට දැනට ලබන අවුරුද්ද 11 වසරට මේ වෙනකොට බැඳිලා ඉන්නවා. ඉතින් බලන්නකොනේ සුප්‍රසිද්ධයි කියලා හිතන් ඉන්න ගුරුවරු. එහෙම ගුරුවරුන්ට ඉතින් මුකුත් කියන්න බෑ පුතේ. අනේ මන්ද පුතේ ඉතින් මේ මගේ තියෙන විශේෂත්වය සර්ගේ තියෙන විශේෂත්වය ළමයි තමයි ඉතින් ඒක දන්නේ නේද? ඒකයි වැඩේ. මොකක්ද මේ ශෛලිය කියලා. ඒ විදිහට ඇත්තටම මට සමහර කෙනෙක්ගේ පාඩමක් බලද්දී මට හිතෙනවා මට ඊට වැඩිය හොඳට ළමයින්ට කියලා දෙන්න පුළුවන් නේද මේ පාඩම. මෙහෙම කරොත් හොඳයි නේද? හරි. ඉතින් ඒ නිසා ඔයාලා ඇත්තටම වාසනාවන්තයි. දැන් අවසාන මොහොතට ඇවිල්ලා ඉන්න එක ගැන. කොහෙන් හරි මෙහෙ ගිහිල්ලා නේද අවසාන ට්‍රැක් එකට කොහෙන් හරි වාසනාවට ඔන්න මෙතනට යන්තම් වැටිලා තියෙනවා. ඒක තමයි ඔය. හරි. පීරියඩ් 2 3 කරත් ළමයින්ට දැනෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා තමයි වශයෙන්. ඒක ඉස්කෝලේදී මට හරියට ළමයි කියපු දෙයක්. 11 වසරේදී ඉස්සර උගන්වනකොට දැන් ওই විභාගේ ලියලා ගෙදර ඉන්න කට්ටිය. පන්තියේ ඩබල් පීරියඩ් දැන් ඩබල් පීරියඩ් වුණාම එපා වෙනවනේ. මේ පෑ භාගෙ මිස් මොනවා හරි කතා කර පන්ති යනකොට. නේද? එතකොට අනිවාර්යයෙන්ම පීරියඩ් දෙක පීරියඩ් දෙකම ගියා. එහෙම කියලා අනෝ ළමයි අන්තිමට. දෙකම ගියා තමයි උනාට ළමයි වැඩක් කරලා උන්ට දැනිලත් නැහැ. බලන්න නේද? අනේ වන්ද නේද මොනවා විශ්වකර්ම දෙයක්ද කියලා එකක්. අනිත් එක තමයි මම කියන ඒවා ගොඩක් වෙලාවට ඔයාලගේ ප්‍රශ්න පත්‍රවල එනවා පුතේ. ඒකක් මතක තියාගන්න. ඒකක් කොහෙන් ආපු ඥාන ශක්තියද කියලා මමවත් දන්නේ. ඔයාලගේ අයියලා අක්කලාගෙන් අහන්න ඉස්සර ආවනම් අනිවාර්යෙන් මිස් කියන ඒවා එනවද නැද්ද කියලා අනිවාර්යෙන් එනවා. හරි? අනිවාර්යෙන් එනවා. ඒ නිසා ඒ විදියට වැඩ කරගෙන යන්න ඔයා අතුල අර බය නැති කරන්නයි මම දැන් ඒවා ටික කිව්වේ. බය වෙන්න එපා විද්‍යාවට. ඔයා අනිවාර්යෙන් කියන විදියට වැඩේ කරගෙන ගියොත් ඔයාට ඒක හරිම ලේසියෙන් ගන්න පුළුවන්. හරිද? ඊළඟ විද්‍යාව පැත්තට ඇදලා ගන්න ළමයි ප්‍රමාණය පුතේ. නේද? අන්තිමට ගිහිල්ලා A level කරලා
හොඳ තැන් වලට යනවා. ඒක ගොඩක් වෙලාවට මම දන්නේ දෙමාපියෝ ඉතින් කියනවා මෙහෙම සිද්ධියක්. අපි මම නිසා වැඩිපුරම දැන් සර් ගොඩක් වෙලාවට 10 11 පන්ති වලට විතරයිනේ ගොඩක් වෙලාවට සපෝට් එකට එන්නේ. දැන් නම් ඔන්න ඔන්ලයින් කාලේදී පොඩි පන්ති වලටත් පොඩ්ඩක් සර් ගියා. හරිද? එක පන්ති මට මහන්සි නිසා ගොඩක් වෙලාවට සර්ුත් යනවා. ඉතින් එහෙම පන්ති වලට. නැත්තම් සර්ත් ඉතින් හුරු ওই ලොකු පන්ති 10 11 උගන්වලා තමයි සර්ට හුරු. ඉතින් මේ එතෙන්දී මේ දෙමාපියෝ කිව්ව දෙයක් තමයි ඒ කියන්නේ ඔයාලගේ කට්ටියක් කියනවා. නමුත් ඊට කලින් මම මේ කියන අතීතය ගැන. ඔන්න අපි හින්දලු බයෝ සයන්ස් කරන්න යන්නේ. මැත්ස් කරන්න යන්නේ. හරි ඒ වගේ වෙන්න. ඒ වගේ වෙන්නේ කියන්නේ මම වගේ කෑ ගහලා උගුර කඩා ගන්න මිස් කෙනෙක් වෙන්න එපා. නේද? ඊට එහා ලෝකයට මට යන්න බැරි වෙච්ච තැන් වලට ඔයාලට යන්න පුළුවන් වුණොත් ඒක තමයි පුතේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගොඩාක් දරුවෝ පුදුම හැරවිල්ලක් හැරෙනවලු අපේ පන්ති වලින් මැත්ස් සයන්ස් පැත්තට. හරි කොමර්ස් ආර්ට්ස් පැත්තට යන්නේ නැතුව ඉහළට යනවා මැත්ස් සයන්ස් පැත්තේ. ඒක වෙනවාමයි අපේ පන්ති වල බොහෝ දරුවෝ පුතේ සයන්ස් මැත්ස් කරන්න යනවා. ඉතින් ගිහිල්ලා හරියටත් කරගන්නවා. එම නේද? ඇනගන්නේ නැතුව සයන්ස් කරලා ඇනගන්නේ නැතුව හරියට වැඩේ තේරුම් අරගෙන කරොත් ගොඩ යන්න පුළුවන්. නේද? අන්න හරි. ඒ දැන් ඔයාලගේ බීජ මූලය වෙන්නේ ගොඩක් වෙලාවට අපේ පන්තිය. අපේ පන්තිය නේද? සමහර ලාට ඒ ලෙවල් වලදී ඔන්න උගන්වනකොට සමහර කොටස් උගන්වනකොට මාව මතක් වෙනවලු. අන්දන්නේ ළමයි කියන්නේ ඇවිල්ලා. හරිද? ඔන්න මේවත් දැන් ඇහුවාම කියනවා ඒගොල්ලෝ මේ දවස්වල කරන්න ඕන මිස් අපි කරපුවා. ඒගොල්ලන්ට පොඩ්ඩක් අවුලක් තියෙනවා. දැන් මල්ටිමීඩියා එහෙම නෑ ඒ ලෙවල් වල. නේද? බෝඩ් එකේ හරි එහෙම ලියලිය තමයි ඉතින් කරන්න වෙන්නේ. නේද? එහෙම පොඩි අවුලක් තියෙනවා. ඒකට ඒ උනාට හොඳ දැනුමක් ඇතිව තමයි වා ඒ ලෙවල් වලට යන්නේ. ඔයාට මතකයි. නේද? සමහරවිට ඉබේ මැවිලා පේන ගානට මතක පාඩම් තියෙනවලු. බලන්නකෝ ඔයගොල්ලන්ටත් එහෙම වෙයිද කියලා නේද? පොඩ්ඩක් කියන්න මට කෝල් එකක් දීලා ඒ දවසට තව අවුරුදු 2කින් 3කින් වගේ නේද? එහෙම තත්ත්වයකට ඔයා එනවනේ අන්න එදාට. පුතේ එහෙනම් ඔන්න වල්පල් ටිකකුත් චුට්ටක් කතා කරේ ඔයාලත් එක්ක ඉතින් දිගටම උගන්වන්නත් බෑනේ නේද? මොකද ඔයාලව මට ගෙනියන්න ඕනේ හිනි පෙත්තටම. සයන්ස් මැත්ස් පැත්තේ ඉහළටම ගෙනියන්න ඕනේ. ඒ නිසා ඉංග්‍රීසිත් හදාගන්න ඉතින් හොඳයි. මොකද ඔක්කොම ඩිග්‍රී තියෙන්නේ ඉංග්‍රීසියෙන් A level වලදී ඉතේහා කැම්පස් එකේ දිනේ ඔක්කොම උපාධි සියල්ල සයන්ස් වල ඒවා ඔක්කොම ඉංග්‍රීසි තියෙන්නේ. ටික ටික හදාගන්න දවසට වචන 5ක් වෙන්නවත් ඉංග්‍රීසි පාඩම් කරගන්න. හරි නේද? හොඳ ගුරුවරයෙක් හොයාගන්න කතා කරන්න පුළුවන්. හොඳට ග්‍රෑමර් තියෙන හොඳ ගුරුවරයෙක් ගාවට යන්න. ඒ වගේම ඔයත් මහන්සි වෙන්න ඉංග්‍රීසි අඩ පොලිෂ් කරගන්න වෙනවා. හරිද? රයිට්. ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ තමයි පුතේ 20. ලිව්වද බලන්න 8 වෙනි එකට. ජීවි දේහවල සාමාන්‍යයෙන් එකිනෙකට වෙනස් ඇමයිනෝ අම්ල කීයක් පවතීද 20යි. ඇමයිනෝ අම්ල ප්‍රධාන වර්ග දෙකකි ඒ මොනවාද? අපි ලියමු අංක 1 දේහය තුල නිපදවා ගත හැකි ඇමයිනෝ අම්ල. නැත්නම් දේහය තුල නැත්නම් ශරීරය තුල නිපදවා ගත හැකි ඇමයිනෝ අම්ල. ඔන්නෝක එකක්. දෙවැනි එක්කෙනා ශරීරය තුල නිපදවා ගත නොහැකි. පුතේ තරහන් නැතිව ලියන්න. දෙවැනි එක ලියලා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියලා. අංක 2 ලියලා ශරීරය තුල නිපදවා ගත නොහැකි අන්නය අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියලා වෙන පාටකින් ලියලා තියන්න. අපි ඒවා මතකයි පිටින් ගන්න ඕනේ. කෑම වලින් ආහාර වලින් ගන්නවා. ඒක අහනෝ නේද 10 වෙනි ප්‍රශ්නේ. ලියන්න දෙන්නම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සිරුරට ලබා ගන්නේ කෙසේද? අපි ලියමු නිපදවාගත නොහැකි නිසා ලියන්න. ශරීරය තුල නිපදවාගත නොහැකි නිසා ආහාර මගින් ශරීරයට ලබාගත යුතුය. හරි. ඔන්නමයි පුතේ ප්‍රෝටීන ගැන බොහෝ දේවල් ටිකක් ඔයාලා දැන් දන්නවා. කොහොමද හැදෙන්නේ? කවුද චූටිම එක්කෙනා නේද?
ඇමයිනෝ අම්ලය ඒවා කොච්චර තියෙනවද අපේ ඇඟේ? එතකොට ඒවා එකතු වෙලා තමයි මේ ප්‍රෝටීන හැදෙන්නේ නේද? අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල තියෙනවා. ඒවා ඇඟ ඇතුලේ හැදෙන්නේ නේ. ඔහොමම ඔයා මං කියනවා වගේ තනියෙන් අද රැට නිදා ගන්න කලින් ප්‍රෝටීන් මතක් කරගන්න ඕනේ. හරි කාබෝහයිඩ්‍රේට් ටික ඔක්කොම මතක් කරගන්න. පුතේ එතකොට දිගටම මතකයි. දිගටම මතකයි. හරිද? රයිට්. දිගු මතකයට යන්නේ එහෙම. හරි. ඔන්න මං ඊළඟට යනවා ඔයත් එක්ක මේ කියන ඇමයිනෝ අම්ල එකතු වෙලා නේද? 20ක් විතර තියෙනවා කොනේ මං 20ක් 22ක් වගේ තියෙනවා. ඊට වැඩිත් දන්නෙත් නෑ. සාමාන්‍යයෙන් දල ජීවි දේහයක් තුළ 20ක් 22ක්. උතේ මේ ඇමයිනෝ අම්ල එකිනෙකට වෙනස්නේ. ඔයා දන්නවනේ ග්ලයිසින් කියන්නේ චූටි මෙක් කෙනා. ඒ වගේ තව තියෙනවා. දැන් අර R වෙනුවට සමහර තැන්වල CH බැඳෙනවා. ඔහම කාබන් මෙතන COOH මෙතන H මෙතන NH2. හරි. එතකොට මෙයා තව වෙන එක්කෙනෙක්. මෙයා වෙන එක්කෙනෙක්. ඒ මෙහෙම මෙතනට තව CH2 වගේ එකක් ආව. අන්න තව ඇමයිනෝ අම්ලයක්. ඔහොම මෙතන තියෙන මේ R කියන්නේ ඒකයි අපි. R වෙනස් වෙනවා. ඒක වෙනස් වෙනවා. හරිද? එතන අපි මේ ලියාගත්තේ නැද්ද? චුට්ටක් යන්න පුතේ 8 වෙනි පිටුවේ අර අලවපු එක ගාවට. කැපිටල් R කියලා කියන එක රවුන්ඩ් කරලා වෙනස් වේ කියලා ලියන්න. R වෙනස් වේ. R තමයි වෙනස් වෙන්නේ. හරි එහෙම ලියන්න. මේ එතන අලවපු තැන වටේ රවුමක් දාගන්න කඩිරි වලින් රවුම් කරා නම් හරි. වෙනස් වෙනවා. R වෙනස් වීම මත තමයි එකිනෙකට වෙනස් ඇමයිනෝ අම්ල රාශියක් හැදෙන්නේ. ඒවා මතක තියාගන්න නම් හරි. ඔන්නමයි පුතේ එහෙම හැදිච්ච එක ප්‍රෝටීන වර්ග ගැන කතා කරන්න තමයි ඔයත් එක්ක මම ලේස්ති වෙන්නේ. එකිනෙකට වෙනස් ප්‍රෝටීන තියෙනවා. ශාකවල තියෙනවා, අපේ ඇඟේ තියෙනවා. පුතේ අපි ඉස්සර වෙලා කතා කරනවා සත්තුන්ගේ ඇඟවල් වල විශේෂයෙන් මිනිසා අපේ ඇඟේ තියෙන ප්‍රෝටීන වර්ග මොනවද කියලා. පුතේ එකක් තමයි මාංශ පේශි. පේශි කියන්නේ මොනවද බලමු. නේද? මොනවද මේ පේශි? ඔන්න බලන්න. මම පේශියක් පෙන්නන්න. ඒ වැදගත්කම කියන එකේ තියෙන පේශියක්. අට මතක කොහෙද තියුණාගේ පේශි දන්නවනේ වනේ පේශියක් කියන්නේ මෙතන මතක් කරමු අපේ ද්විශීර්ෂ පේශිය නේද දැන් මූණ හරවනකොට මගේ මේ බෙල්ලේ තියෙන පේශි තමයි වැඩ කරන්නේ පේශි වලින් කරන්නේ පුතේ චලන hina වෙනවා ඔරවනවා අන්න රයිට් ඕම කියලා මට එක්කෙනෙක් දානවා ලෙෂදු දැම්මේ නේද ලෙෂදු හරි අන්න තියෙනවා පුතේ පේශි එතකොට අපේ ඇඟේ තියෙන මේ ඇට සැකිල්ල නේ අපේ ඇඟේ තියෙන මේ ඇට සැකිල්ල ආර ඛනිජ ලවණ පාඩමේ තිබුණේ පුතේ නේද පේශිය මතකයි හරි අන්න මේ පේශි වල තියෙනවා දැන් ඒ කියන්නේ පුතේ මෙහෙම හිතන්න මේ අපේ ඇඟේ තියෙන මේ මස් ඇට කටු අර මේවා ඒ ඔක්කොම හැදිලා තියෙන ප්‍රධාන සංඝටකයක් තමයි ওই ප්‍රෝටීන් එතකොට ඒවා ඛනිජ ලවණක් තියෙනවා මේ වාට මතකයිනේ කැල්සියම් ෆොස්ෆරස් තමයි වැඩිම අස්තිවල තියෙන්නේ නේද අස්තිවල වැඩිපුර තියෙන්නේ එතකොට මේ අස්ති නටවන්නේ නේද මේ ඇටකටු තියෙන්නේ මේව ඇතුලේ එතකොට ඒවා මෙහෙම කරන්නේ මෙහෙම දිගාරින්නේ ටටා කියන්නේ බෝඩ් එක මකන්නේ මම නේද ඔයාලට බනින්නේ ඈ එහෙම කිය අන්න ඒ කියන්නේ ඒවා මාංශ පේශි අපේ ඇඟේ තියෙන පේශි ඒවයි තියෙන ප්‍රෝටීන වර්ග දෙකක් තියෙනවා එක්කෙනෙක්ගේ නම මයොසින් ඇස්ට්‍රාමයොසින් නෙමෙයි අර මේ දවස්වල යනවා නේද මොකද්ද ඇඩ් එකක් මයොසින් මයොනීස් නේද මයොසින් නෙමෙයි අන්න ඒක ලියන්න එපා හොඳේ විභාගෙදී ඒ මයොනීස් නේද මේ මයොසින් අන්න අනිත් එක්කෙනා පුතේ ඇක්ටින් නේද ඔව් යෂෙන් දානෝ මයොනීස් ඒක නේ නමට පැටලුණා ඩාඩින්ගෙන් නේද මයොනීස් කියන්නේ ඒ අර බටර් එක වගේ චීස් මොකක්ද එකක් මේ මයොසින් හරිද පටලව ගන්න එපා දැන් ඔය අනිත් මේ කඩේ තියෙන එකත් එක්ක
මයොසීන් සහ ඇක්ටින් අන්න පුතේ එක ප්‍රෝටීන වර්ග දෙකක් මාංශ පේශි වල තියෙනවා. ඔය ඔක්කොම කටපාඩම් කරගන්නම කියලා නීතියක් නේ. නල වශයෙන් නිකන් මතක තියාගන්න. ඕක දෙසරයක් තුන් සැරයක් බලද්දී ඔයාට ඕක මතකයි. මාංශ පේශි වල තියෙන්නේ මයොසීන් ඇක්ටින්. පුතේ ඊළඟ අස්ථි වල ඔසෙයින් කියන ප්‍රෝටීනය තියෙනවා. ඔසෙයින්. හරිද? ඔසෙයින් ඊළඟට පැටව රතු රුධිර සෛලවල පුතේ රතු රුධිර සෛලවල තියෙනවා අන්න හිමොග්ලොබින් පුතේ ඔයාට ඔන්න ඔය හිමොග්ලොබින් කියන එක්කෙනා ඔය මම මේ අඳින්නේ පුතේ Fe2 කියලා අයනයක් යකඩ පෙරස් අයනය. දැන් අහන්න එපා කොහොමද 2 එන්නේ කියලා. ඒවා තුන්වෙනි පාඩමේදී කියලා දෙනවා රසායන විද්‍යාව. හරිද? අයන හදන විදිය. මේ බැඳෙනවා පුතේ මෙහෙම ග්ලොබින් කියන ප්‍රෝටීන 4 දෙනෙක්. ග්ලොබින්. මෙයාට අපි කියනවා හීම් කියලා. යකඩ වලට කියනවා හීම්. හීම් ග්ලොබින්. හිමොග්ලොබින්. ඔන්නෝමලු හිමොග්ලොබින් කියන සංයෝගය. සතුම සතු පාටයි හිමොග්ලොබින්. ඒ කියන්නේ පුතේ ඇඟේ රතු පාට රතු රුධිර සෛලවල තමයි ඔය කියන හිමොග්ලොබින් කියන ප්‍රෝටීනය තියෙන්නේ. පුතේ අපේ ඇඟක ඝන මිලිමීටර එකක් ගත්තොත් මිලියන 4ක් 5ක් මොනවද තියෙන්නේ? රතු රුධිර සෛල. වැඩියෙන්ම තියෙන්නේ රතු රුධිරාණු. වැඩියෙන්ම. ඇයි? ඔක්සිජන් පටවගෙන හැම අස්සක් මුල්ලක් නෑර තියෙන හැම සෛලයකටම ශක්තිය හදන්න අරයත් එක්ක. කවුද අරයා? ග්ලූකෝස් නේද? එයත් එක්ක මේ අපි හුස්ම ගන්න මේ ඔක්සිජන් උතේ යනවා පෙනහල්ලට. ඒ පෙනහල්ලේ අවසාන අන්ත තැන තමයි අර ගර්ත මාළු. අපි 11 වසරේදී කරමු සසර පද්ධතිය. ඒ ගර්ත මාළු වලට ඇවිල්ලා ඉන්න මගේ අත හිතන්නකෝ ගර්ත ගෙඩිය. මේකේ වටේ මේ පෑන තමයි රුධිර කේශ නාලිකාව. ඇලිලා ඉන්නේ. දැන් ගෙනාපු ඔක්සිජන් මේක ඇතුලේ තියෙන මෙයාට විසරණය වෙනවා. එයා ගාව තිබිච්ච කාබන් ඩයොක්සයිඩ් ආයි ගර්තයට විසරණය වෙනවා. අන්න ආයි රිවර්ස් එකක් දාන පුතේ උඩට කාබන් ඩයොක්සයිඩ් එළියට එනවා ප්‍රශ්වාසයේ. අපි උස්ම ගන්නවා පෙනහළු පිරෙනවා. පෙනහළු වල පිරිච්ච ඔක්සිජන් ලේ වලට යනවා. අන්න ලේ වල රතු රුධිරාණු වලට තමයි පුතේ ඔක්සිජන් පටව ගන්න. ඒ කියන්නේ ඔක්සිජන් බැඳෙන්න හරිම කැමති ප්‍රෝටීනය තමයි හිමොග්ලොබින්. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වේ සෛලයක් රතු රුධිර සෛල. ඒ රතු රුධිර සෛලයක් තුල මල්තේ චුට්ටි න්‍යෂ්ටියක් තියාගත්තේ නැත්තේ ඇයි දන්නවද? පරිණාමිකව දියුණු වෙන්න න්‍යෂ්ටිය නැති වුණා. වැඩිපුර හිමොග්ලොබින් තියාගත්තොත් මේ මිනිස්යාට වැඩිපුර ඔක්සිජන් ගෙනියන්න පුළුවන් ඇඟේ කියන එක පදනමක්. ඒ නිසා රතු රුධිර සෛලවල න්‍යෂ්ටි නෑමයි පුතේ. ක්ෂීරපායින්ගේ හොඳේ දැන් අනිත් කට්ටියගේ රතු රුධිරාණු වල න්‍යෂ්ටි තියනවලු. අපේ ක්ෂීරපායි සත්තුන්ගේ රතු රුධිරාණු වල න්‍යෂ්ටි නෑ. ඕවා විභාග ප්‍රශ්නවල ඇවිත් තියෙනවා. පළවෙනි ප්‍රශ්නයේ විදියට ඇවිල්ලා තියෙනවා. න්‍යෂ්ටි නොමැති සෛල වර්ගයක් වන්නේ න්‍යෂ්ටි නොමැති සත්ත්ව සෛල වර්ගයක්. ශාක සෛලක් තියෙනවා. ලබනවෘති කියන ශාක සෛල මොනවද කියලා දැන් කිව්වට අඳුරන්නේ. හරිද? රයිට්. ඔන්න මල්තේ හිමොග්ලොබින් මෙයා පාඩම් කරගන්න ඕනේ හොඳේ. මේ දෙන්න නම් එච්චරම අවශ්‍යම නෑ. මාංශ පේශි අස්තිවල හිමොග්ලොබින් දාන ඔක්සිජන් ඔක්සි හිමොග්ලොබින් යස්. හරි. ඔන්න නියමයි. අපේ මනුජි දානවා මට ඔක්සිජන් දාන හිමොග්ලොබින් ඔක්සි හිමොග්ලොබින්. අපි ඔක කෙටියෙන් ලියනවා අපේ HbO2 ඔක්සි හිමොග්ලොබින් මේ අස්ථායි සංයෝගයක්. ටක් ගාලා ඔක්සිජන් කවුරු හරි ඉල්ලුවොත් ටක් ගාලා දෙනවා. හරි? අද්දක බැඳිලානේ. හිමොග්ලොබින් ලාවට පටවගෙන යන. ටක් ගාලා ඕන තැනක පටකයකට සෛලවලට ටක් ගාලා ඔක්සිජන් දෙනවා. හරිද? අන්න. ඔන්නමයි පුතේ ඔක්සිජන් ගෙනියනවා රතු රුධිර සෛලවල ඔක්සි හිමොග්ලොබින් විදියට. ඉස්කෝලේදී කියලා දුන්නා එහෙමද? හරි. මෙන්නමයි පුතේ කෙස් හා රෝමවල බලන්න වගේ කෙස් මම පොඩ්ඩ වැන්දානේ අර මෙන්න කෙස් ගස් හරි හයියයි
අහලා තියෙනවද ටීවී එකේ ෂැම්පූ ඇඩ් වලේම යන කෙරටින්. කෙරටින් ප්‍රෝටීනය නේද? අහලා තියෙනවා. කෙරටින් පුතේ මේ කෙරටින් කියන ප්‍රෝටීනය තමයි කෙස්වල, රෝමවල, බලු ලෝමවල, ඌස් ලෝමවල හැම එකේම ශක්තිමත් කෙරටින් වලින් තමයි හැදිලා තියෙන්නේ. පක්ෂීන්ගේ පිහාටු, පියාපත හැදිලා තියෙන පිහාටු මයි පුතේ කෙරටින්. ඔන්න සත්ත්ව දේහවල තියෙන ප්‍රෝටීන් වර්ග තමයි කෙරටින්, හිමොග්ලොබින්, ඔසෙයින්, මයොසින්, ඇක්ටින්. හරිද? ඔන්න සත්ත්ව. අපි දැන් බලමු මයි පුතේ ශාකවල තියෙන මිස් කොන්ද කැඩෙන්නේ ඇයි? කොන්ද කැඩෙන්නේ ඉතින් අනේ කවුරු හරි එන කොන්දට ගහලා වෙන්න ඕන. එහෙමද? එහෙම නැත්නම් කොන්ද කියන්නේ අපේ සුසු මේ කොඳුවට පේලියනේ පුතේ. නේද? කොඳුවට පේලිය නම්මිශීලී. නේද? එහෙම තියුනේ නැත්තම් මාර වැඩේ වෙන්නේ. අපි මොකක් හරි බිම වැටුණොත් මේම කෙලින්ම ඕම කොන්ද නවන්න බැරි වුණා නේද? දැන් ඔයා කොන්ද නමනෝනේ ඔහොම නේ නම්මිශීලී. මේක නවන්න පුළුවන් වෙන විදියට තමයි හැදිලා තියෙන්නේ. නැත්තම් නිකන් පොල්ලක් වගේ එකක් ඇතුලේ සුසුම්නාව ගියා නම් මාර වැඩේ වෙන්නේ. නේද? අපිට මුකුත් බිම ඇහිඳ ගන්න බැරි වෙනවා. ඕම එමින් පහත් වෙන්නත් බෑ අයියෝ. නේද? අන්න පුතේ ඒ කියන්නේ මේක කොඳුවට පේලිය ඒ කෂේරුකා එක මත එක තියෙන්නේ ඔහොම. හරි ඔහොම තියෙන්නේ. ඒක ඇතුලෙන් තමයි සුසුම්නාව අපේ ස්නායු රැහැන යන්නේ. ඉතින් ආරක්ෂා කරන ස්නායු පද්ධතියේ සුසුම්නාව. එතනදී කොන්ද කැඩෙන්නවා කියන්නේ ඉතින් මොකක් හරි එක්කෝ දහකින් වැටිලා කොන්ද කැඩෙන්න පුළුවන් නේද? මතකයි නේද අර තාල ෆිල්ම් එකේනේ බැලුවද තාල ෆිල්ම් එක? අර සර් කෙනෙක් ගිහලා අර ළමයාට කියනවා අර ඔයාගේ තාත්තා ගස් නගින වෙලාව මිත්ලා පන්තියෙන් දාලා පෙන්නුවා. මතකයි. පස්සේ ඒ ළමයාට ඇඬුණානේ නේද? ඔව්. ඔසුකුල සර් දැක්කානේ නේද ළමයින්ගේ හිත් බින්ද හැටි. හරි. ඔන්නමයි පුතේ. ඉතින් එහෙම මේ කොඳුවට පේලිය තව එකක් තමයි ඉතින් මේ කැල්සියම්, ෆොස්ෆරස් එයාගේ ඇඟේ හරියට නැත්තම් නේද? ගොඩක් වෙලාවට පුතේ මේ ඩැමේජ් වෙන්න පුළුවන් හැකියාව වැඩි. ඉස්සකෙස් ගැලවිලා යන්නේ ඇයි? ඒකනම් ඔයාලගේ එක්කෝ මොකක් හරි රෝගී තත්ත්වයක් එහෙම නැත්තම් මේ ඉස්සකෙස් වල කෙරටින් ප්‍රෝටීන ගතිය එක්කෝ අඩු වෙලා කියලා කියන්න නම් බෑ. මං කිව්වේ පුතේ කෙස් හැදිලා තියෙන කෙරටින් වලින් ප්‍රෝටීන්. හරිද? එතකොට කෙස් ගැලවෙන්නේ එක්කෝ ඉතින් මොකක් හරි ඔය මේ ලෙඩක් එක්කෝ විටමින් අඩුතාවයක්, විටමින් න්यूनතාවයක්, එක්කෝ ඔයාගේ khනිජ ලවණ න්यूनතාවයක්. ඒව නිසා තමයි කෙස් ගස් ගැලවෙන්නේ ගොඩක් වෙලාවට. හරිද? ඉතින් බෙහෙත් තියෙනවනේ එක එක වර්ග නේද? ඖෂධ වර්ග, තෙල් වර්ග ඒව දාලා හොඳට මසාජ් කරාම හිස පෝෂණය කරන්න ඕනේ කෙස් ගස් ටික. කොණ්ඩේ ආදරෙන් බලාගත්තොත් කොණ්ඩේ ලස්සනට තියාගන්න පුළුවන් ගෑනු ළමයිට. එතකොට පින් ළමයින්ට ඕනේ නැද්ද? ඕනේ. නේද? හොඳට ඔළුව නාවලා කෙස් ටික පිරිසිදු කරලා ෂැම්පු දාලා කොල්ලෝ ඉන්නෝනේ හැඩට හොඳේ. නේද? හැන්ඩි පාට ඉන්නෝ නිකන් නාන්න නැතුව ගඳ ගහ ඉන්නේ නැතුව නේද? හරි ලස්සනට කොළු පැටව ටික හොඳ ටිකක් ලොකු වෙනකොට ලස්සන ඩෙනිම් දාලා ටී-ෂර්ට් දාලා යනකොට අපේ ළමයි සයන්ස් කරනකොට නේද? මැත්ස් කරනකොට අම්මා නියමයි මිස්සෝ පේන එකකුත් නෑ ඒතකොට. නේද? ඔන්නමයි පුතේ. එතකොට මේ සත්තුන්ගේ ඇඟවල වල තියෙන ප්‍රෝටීන වන්න හරි. අපි යමු තිරිඟු පිටිවල. නෑ මේක තියෙන මාංශ භෝග. ඒ කියන්නේ බොන්චි, මේ දඹල, සෝයා බොන්චි, මාංශ භෝග. ඒවැයි තියෙන ප්‍රෝටීනය පුතේ ලෙගියුමින්. බලන්න ලෙගියුමින්. ඔන්න දැන් ඔයාලට තේරෙනවා එකිනෙකට වෙනස් ප්‍රෝටීන වර්ග ගොඩායි නේද? තිරිඟු පිටිවල ඔන්න ඔයාලට විභාගයට එන්න පුළුවන් මෙයා ග්ලූටන්. පාම් පිටි පුතේ. අන්න පාම් පිටිවල තියෙනවා ග්ලූටන් කියන ප්‍රෝටීන වර්ගය. දැන් ඔයාලට ලොකු කල්පනාවකට එවි මෙහෙම. පාම් පිටි කියන්නේ පිෂ්ඨය. කාබෝහයිඩ්‍රේට්. ඒවේ ප්‍රෝටීන් තියෙනවා. ඔව් පුතේ. ඔන්න චුට්ටක් තියෙනවා. තියෙන ප්‍රෝටීන් වර්ගය තමයි ග්ලූටන්. එහෙනම් අම්මට කියන්නේ ඉතින් අවුලක් නෑ අම්මේ මට මාළු පාන් එකක් බනිස් එකක් චුට්ටක් පාන් පෙත්තක් කෑවට නේද? ඕකේ පිටිම නෙමෙයි ඕකේ ප්‍රෝටීනක් තියෙනවා. නේද? මොනවද තියෙන ප්‍රෝටීන්? තිරිඟු පිටිවල ඔන්න පුතේ ග්ලූටන් තියෙනවා. ග්ලූටන් කියන
ඉතින් වැඩියෙන් තියෙන්නේ හැබැයි ඉතින් අර පිටි නේද? ටිකක් තියෙනවා ප්‍රෝටීන, ග්ලූටන් කියන ප්‍රෝටීන. ඔන්න වයිපතේ අවසානයේට එනවා බිත්තර. බිත්තර වල සුදු මදේ. බනිෂ් එකක්. ඔව්වනේ දැන් තිබ්බනම් නියමයි ලෙස දුනේ බනිෂ් එකක්. ඒක නේ නසර් අර පැත්තට ගියාගේ නේද දන්නේ නැහැ පුතේ. අතක් කියලා මොනවා හරි. නේද? හවසට බඩගිනි කාලා පුරුදු වුණාම නේද? හවසට අපිටත් මිස් ෆොටෝ එකක් ගහලා ෂෙයා කරන්න කන්න. අපිටත් මිස් බනිස්ගේ ෆොටෝ එකක් ගහලා ෂෙයා කරන්න කන්න. ගෙනාවොත් හොඳේ. සර් බනිස් නම් ගේන එකක් නෑ අනේ. ඒවා සීනි කෑමනි කියලා නේද? අපිත් කන්නේ දැන් ওই සීනි කෑම වැඩි. වෙන මොනවා හරි අරන් ආවොත් කන්න පුළුවන් නැත්නම් ඉතින් නිකන් තේ එකක් තමයි බොන්නේ. බලමුකෝ නේද සර්ට අපිව මතක් වෙලා ගෙනේද කියලා. පුතේ බිත්තර කහමදය කෑම මහත් වෙනවා නේද? ඒකේ කොලෙස්ටරෝල් පුතේ. මේදය තියෙන ලිපිඩ. තෙල් තියෙන. කොලෙස්ටරෝල් වැඩි කට්ටියට බිත්තර කහමදය දෙන්නේ නැහැ. සුදු මදේ තමයි පුතේ ප්‍රෝටීන තියෙන්නේ. අන්න තියෙන ප්‍රෝටීන ඔයා මතක තියාගන්න ඕනේ ඇල්බියුමින්. මෙයත් ඕනේ පුතේ තරුදාව තියාගන්න ඕනේ ඇල්බියුමින්, ග්ලූටන්, කෙරටින්, හිමොග්ලොබින් අනිත් කට්ටිය රාවට. හරි. ඉතින් මිස් බත්තලක් සීනිනේ ඔව්වනේ ඉතින් මොකද්ද කරන්නේ නේද? පිෂ්ඨය අන්තපලයේ ග්ලූකෝස්නේ. අපි බත් කෑවම පුතේ බත්වල දැන් ඔය ඒ දියවැඩියා කට්ටියට කියනවා තම්බ පුහාල් කියන්නේ මොනවද? නාඩු. ටිකක් ලොකු ඇට ඉතින් අපේ ළමයි නම් කන්න කැමති නෑ නේද? නාඩුහාල් ඒවා තමයිලු දියවැඩියා රෝගීන්ට ගොඩක් වෙලාවට දෙන්නේ. තම්බ පුහාල්. හරි. ඉතින් බලන්න ඔයගොල්ලෝගේ ගෙවල් වල එක සැරයක් මිස් මම ගොඩක් වෙලා විකලා බැලුවා. හරිද? පැණි රහ ආවද යෂෙන්? බත් ටිකක් ගොඩක් වෙලා විකලා බැලුවාම පැණි රස ආවද කට්ටියට? නැත්ද? නැද්දාවේ මෝල්ටෝස් හැදෙන්න ඕනි පුතේ අතරමැදි ඵලය. එහෙනම් ඔයාගේ කටේ ඇමයිලේස් නැතිල කෙලවල. ඒව වෙන්න බෑ හොඳේ. අනිවාර්යෙන් ටිකක් වෙලා මපලා බලන්න පැණි රසක් ඒවි. දැන් අප්පිරියයි වගේ නම්